ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපකය විතරක් නෙමෙයි යම් භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබුණා වූ ධානය පවා දෙවිදත්ත හඳුරන්න පෙවුණා. හැබැයි අර නිරෝධ ධර්මයේ දැක්කේ නැහැ. ඒ නිසානේ බුද්ධ ශාසනයට ඇතුළත් නොවුනේ. දැන් අපි දකින්න ඕන හේතුවත් ඵලයක් නිරෝධයක් කියන තැන දකින ධර්මඥාණයෙන් ඒ දැක්ම ඔබ තුල මා තුල ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තාම තමයි අපිට තථාගතයන් වහන්සේ දැක ගන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ දකින්න නම් ධර්මය දකින්න ඕනේ. ඒ කියන්නේ ධර්මය කියනකොට මේ ද්‍රව්‍යමය ස්වභාවයක් නෙමෙයිනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවය දකින්න ඕනේ. ඒක ඉතින් ඒක ඊටාම සියුම්. ඒකට කියනවා මොකද්ද? ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ. ගැඹුරුයි. දකින්න අමාරුයි, අවබෝධ කරගන්න අපහසුයි. ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ. එතකොට එහෙමනම් දකින්න තින්නේ ද්‍රව්‍යමය නෙමෙයි ධාතුමය ස්වභාවයක්. ධාතු කියන එකේ තේරුම පවතිනා වූ හැකියා ධර්මයන්, හැකියාවක්. විශ්වීයව පවතිනා වූ හැකියාවන් පිළිබඳව මේ හැකියාවන්ගේ ගුරුසු තත්ත්වයක් තමයි අපිට මේ පෙන්වන්නේ. යන එන මම කෙනෙක් අරයා මෙයා ආදී වශයෙන්. මේ හැකියාවන් පිළිබඳව ගවේෂණාත්මක විදර්ශනා ඥානයක් ඇති වෙන්න ඕන. ඒකට කියනවා ධාතු විභංග කරනවා. විභංග කරනවා කියන එකේ තේරුම විභාග කරනවා, බෙදා බලනවා, විමසා බලනවා. පවත්නා වූ හැකියාවන් පිළිබඳව විමසා බැලීම. ඉතින් මේක තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට සිද්ධ කළේ. බුද්ධත්වයේ සඳහා. ඉතින් බුද්ධත්වයේ පැමිණිලා වස්ත්‍ර 45 ධර්ම දේශනා කරමින් සැරිසරුවනේ. ඉතින් එක වෙලාවකදී භාග්‍යවතුන් වහන්සේ මගධ දේශයේ සැරිසරනවා. මගධ දේශයේ සැරිසරන රජගහ නුවරට වැඩියා. මගධයේ අයිසි රජගහ නුවරට. රජගහ නුවරට වැටලා භාග්‍යව කියන කුම්භකාරයාගේ මේ වලට භාග්‍යවතුන් වහන්සේ කුඹල්හන ළඟට වැඩියා. ඉතින් මේ කුම්භකාරයාගෙන් අහනවා, කුම්භකාරය කියන්නේ කුඹල්හලේ අයිතිකාරයා. අහනවා මේ ඔබට බරක් නැතිනම් එක රැයක් මට කුඹල්හලේ වාසය කරන්න දෙන්න කිව්වා. දැන් හැන්දෑවෙලා හින්දා කුඹල්හලේ එක රැයක් වාසය කරන්න කියලා අවසරය ඉල්ලුවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේදී අර භාග්‍යව කියන කුම්භකාරයා කියනවා ස්වාමීනි මට බරක් නැහැ. නමුත් මීට ඉස්සරලා ආපු පැවිද්දෙක් ඇතුලේ ඉන්නවා. ඉතින් ඔහුගේ අනුදැනුම තියෙනවා නම් ඔබ වහන්සේට යථාසුඛ විහරණයෙන් මෙතන වාසය කරන්න පුළුවන් කිව්වා. ඉතින් මේ අවස්ථාව වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. කවුද? පුක්කුසාති. රජ කෙනෙක්. පුක්කුසාතු කුල පුත්‍රයා පැවිදිලා කිව්වට හිස බාලා තමම සිවුරක් පොරවගෙන ඇවිල්ලා තියෙන්නේ. රජගෙයින් බැහැලා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන අදහස යාර දැනගන්න ලැබිලා බුදුන් උදෙසාම ඇඳුම් මාරු කරගෙන ශ්‍රද්ධාවෙන් යුතුව ඇවිල්ලා ශාසනය මහාන වෙච්ච කෙනෙක් හිටියා. කවුද? මේ ශාසනයකට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා නැහැ. නමුත් ඒ වෙනුවෙන් පැවිදි වෙලා. ඉතින් මේ පුක්කුසාති කියන අලුත නවක පැවිද්දා දැන් මේ වෙනකොට අර කුඹල්හල ඇතුලේ වාඩි වෙලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුක්කුසාති කුල පුත්‍රයා ගාවට වැඩලා එතකොට බරක් නැතිනම් මේ රාත්‍රියේ මට මෙහි වාසය කරන්න දෙනවද කියලා ඇහුවා ඉඩ. ඊට පස්සේ
ඇවත් මේ කුඹල්හලේ සම්බාධ රහිතයි සම්බන්ධ නැහැ ඒකින්ද යථා සුඛයෙන් වැඩ වාසය කරන්න කියලා කිව්වා. කවුද? පුක්කුසාති. ඉතින් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ කුඹල්හලට ඇතුළට වැඩලා පළක් බැඳගෙන රාත්‍රියේ බොහෝ වෙලාවක් සමාපත්තියෙන් වැඩ වාසය කෙරුවා. එතකොට ආයුෂ්මත් පුක්කුසාති කුල පුත්‍රයාද ඒහා වෙලාවෙම නිහඬව ඔහොම වාඩි වෙලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම අදහසක් ඇති වෙලා තියෙනවා. මේ කුල පුත්‍රයා බොහොම ප්‍රසාද ඇති කියන්නේ බොහොම පැහැදිලි ඉරියව් ඇති කෙනෙක්. මෙයාව ਵਿਚාරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාතිගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණ ඔබ කවරකු උදෙසා පැවිදි වූයේද? ඔබ කවරකු උදෙසා පැවිදුණාද කියලා. ශාස්ත්‍රවරයා කවරෙක්ද? කවරකුගේ දහම් රුචි කරනවද කියලා අහනවා. ඊට පස්සේ පුක්කුසාති කියනවා ඇවැත්නි කියලා කතා කරනවා. ඇවැත්නි කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අර මේ කාටද මේ යාළුවන්ට කතා කරනවා වගේ ආයුෂ්මත්නේ කියලානේ. ඇවැත්නි ශාක්‍ය කුලයෙන් නික්මෙලා පැවිදි වූ ශාක්‍ය කුල පුත් ගෞතම මහණෝ ඇත. ගෞතම මහණෝ ඉන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහන්තයි සම්මා සම්බුද්ධයි විද්‍යාචර්ය සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තරේ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සයි බුද්ධ භගවත් කියලා ඔය ත්‍රිපිටක ගාථාව කියන්නේ. ඒ ගුණ වලින් සමන්විතයි. ඒ අහලා ඒ වෙනුවෙන් තමයි මම මේ භාග්‍යවතුන් වහන්සේ තමයි පැවිදි වුණේ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූරයා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ රුචි කරනවා කියලා කියනවා. ධර්මයට කැමති වෙනවා කියලා. මහණේ භාග්‍යවතුන් වහන්සේ මේකල කොහෙද කියලා අහනවා. බුදුරජාන් වහන්සේ මහනවා කාගෙන්ද? පුක්කුසාතිගෙන්. මේ භාග්‍යවතුන් වහන්සේ මේ දවස්වල කොහෙද කියලා ඇහුවා. ඉන්නේ. ඊට පස්සේ කිව්වා උතුරු ජනපදයේ සවැත් නුවර නගරේ ඉන්නේ කියලා. සාවස්තින ඉතින් ඒ දවස්වල වැඩ බුදුරජාන් වහන්සේ වැඩි කාලයක් වැඩ වාසය කෙරුවේ. සවැත් නුවර ඉන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා තොප ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තියෙනවද කියලා. ඊට පස්සේ දැක්කොත් හඳුනනවද කියලා. නෑ දැකලත් නෑ. දැක්කට හඳුනන්නෙත් නෑ කිව්වා. පුක්කුසාති කියනවා කවුද? මම භාග්‍යවතුන් වහන්සේ දැකලත් නෑ. දැක්කට හඳුනන්නෙත් නෑ කිව්වා. එමෙති බුදුරජාණන් වහන්සේ දන්නවා ඉතින් තමන් වහන්සේ උදෙසා අපේ පැවිදි වූ කෙනානේ. ඒකින්ද භාග්‍යවතුන් වහන්සේ එහෙනම් පුක්කුසාති තොප මම ධර්ම දේශනා කරනවා. මම ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්මයේ මැනවින් අහන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරන ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම මොකද්ද? මේ පුරුෂයා කියන්නේ කවුද කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. මහාන මේ පුරුෂයා සවදෑරුම් ධාතු මාත්‍රයක්. මේ පුරුෂයා කියන්නේ මොකද්ද? සවදෑරුම් ධාතු මාත්‍රයක්. ඒ වගේම සවදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. ඒ වගේම අටලොස් මනෝපවිචාර මාත්‍රයක්. අටලොස් මනෝපවිචාර මාත්‍රයක්. ඒ වගේම සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ. ප්‍රතිෂ්ඨා හතරක් තියෙනවා. යම් අදිෂ්ඨානයක පිහිටියවට උත්සන්න වූ වැඩි වූ තෘෂ්ණා මඤ්ඤණාව නැත්නම් යම් අදිෂ්ඨානයක පිහිටලා කෙනෙකුට තෘෂ්ණාව කියන ස්වභාවය අඩු නම් ඒ මඤ්ඤණාව පවතින්නේ නැද්ද? එතකොට සතර අදිෂ්ඨානයෙන් උත්සන්න වූ මඤ්ඤණාව නොපවතිනා කල්හි ඒ සීනාශ්‍රව මුනිතමේට උපසාන්තයයි කියනවා. මේ අදහස තව ඉස්සරහදී දේශනාවේදී මතු වෙනවා. උපසාන්ත කියන්නේ නිවිච්චි කෙනෙක්යි කියනු ලැබේ. මොනවද මේ වඩන්න ඕන හතර? සමාධි විදර්ශනා ප්‍රඥාවේ අපමිත්ත වන්නේ, අප්‍රමත්ත වන්නේ. කියන්නේ අප්‍රමාදීව සමාධි විදර්ශනා ප්‍රඥාව වැඩෙනවා. ඒක වාක් සත්‍ය රකින්නවා. වචනේ සත්‍යතාවය රකින්නවා. ක්ලේශ පරිත්‍යාගය වඩනවා. කෙලෙස් සම්පූර්ණයෙන්ම අත්හැරලා දානවා කියන්නේ ක්ලේශ පරිත්‍යාගය කියන්නේ. ඒ වගේම ක්ලේශෝපසමයේ හික්මෙනවා. ඒ කියන්නේ කෙලෙස් උපසමනය වෙලා. කියන්නේ කෙලෙස් සහ මුලින්ම අවසාන වෙච්ච තැන තියනා වූ හික්මීම. අර ඊට මෙහායින් හික්මීම තියෙනවා. කෙලෙස් සහ මුලින්ම දුර වෙලා ඇති වෙන හික්මීමයි කෙලෙස් තිබිදි ඇති වෙන හික්මීමයි දෙකක්. කෙලෙස් තිබිදි තියෙන හික්මීමට කියනවා ශේක භාවය. කෙලෙස් ක්ලේශෝපසමය ඇති වෙලා කෙලෙස් සහ මුලින්ම දුර වෙලා ඇති වෙන හික්මීම අශේකයි. ඒ තමයි රහතන් වහන්සේ ගාව පවතින తත්වය.
ඉතින් මේ කාරණා ටික ඉස්මතු වෙන්න මුලින්ම පැහැදිලි කරනවා මොකද්ද? මහාන මේ පුරුෂයා සවදාරුම් ධාතු මාත්‍රයක් යන. මේ පුරුෂයාගේ සවදාරුම් ධාතු මාත්‍රය මොනවද? දැන් මේ පුජ්‍යලයා කියන එකේ තියෙන්නේ හය ආකාරයේ වූ ධාතු මාත්‍රයක්. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ළඟට මේ පුරුෂයා සවදාරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. මේ පුරුෂයා සවදාරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. මොනවද? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. දැන් මේ අපි මේක අදාළව අර පහුගිය සැරේ කරපු සූත්‍ර දේශනාවෙදිත් මේවා කියවුණා. නමුත් ඒක වඩා තව පිරිසිදු වෙන්න, තව පැහැදිලි වෙන්න තමයි අපි නැවත නැවත ඒ ගැන සාකච්ඡා කරන්නේ. එතකොට අනික මේ සූත්‍රයට අදාළ අන්තර්ගතය මේ මෙතන පෙන්නනවානේ මේ පුරුෂ සවදාරුම් ධාතු මාත්‍රයක. එතකොට දැන් මාත්‍රය කියන එකේ තේරුම යම් ආකාරයක ද්‍රව්‍ය නෙමෙයිනේ. දැන් ධාතුමය හැකියා. කිය හැකියා සවදාරුම් හැකියා මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. මේ ටික තමයි පුරුෂයා කියන්නේ. ඒ වගේම තවත් අතකින් කියනවා නම් පුරුෂයා කියන්නේ මොනවද? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. ඒ වගේම මේ පුරුෂයා තුල අටලොස් මනෝපවිචාර මාත්‍රයක් තියෙනවා. අටලොස් මනෝපවිචාර. මොනවද? එහෙන් රූප දැකලා සොම්නසට කරුණු රූපේ ਵਿਚාරනවා. කියන්නේ ඇහැට රූපයක් හැප්පිච්චාම ඒ රූපේ පිළිබඳව සතුටු වෙමින්, සොම්නස් කරමින් ඒකේ සතුටු සහගත වේ රූපය ගැන ਵਿਚාරනවා. ඊළඟට ඇහැට රූපයක් හැපුණාම දෝමනස්ස කරුණු වලින් දෝමනස්සයට කරුණු රූපයක් ਵਿਚාරනවා. කියන්නේ දොම්නස් සහගත, අකමැති, නොගැලපෙන ඒ රූපය පිළිබඳව ਵਿਚාරීමක් තියෙනවා. එතකොට එතන කැමැත්තක් නෙමෙයි, සොම්නසක් නෙමෙයි, එතන තියෙන දොම්නසක්. ඒ වගේම ඇසෙන රූපයක් දැකපු උපේක්ෂාවට කරුණු රූප ਵਿਚාරයක් තියෙනවා. ඒ පිළිබඳව සෝමනසක් දෝමනසක් දෙක නැහැ. උපේක්ෂා සහගත ਵਿਚාරීම. දැන් ඒ වගේම කනින් ශබ්ද අහලත් ඒගාව නාසයෙන් ගඳ, දිවෙන් රස, ඒ වගේ කයෙන් ස්පර්ශ, සිතෙන් දහම. මේ ආකාරයට ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී කියාපු මෙන්න මේ සවදාරුම් හය ආකාරයට මොනවද? මේ සෝමනස්ස සහගත ਵਿਚාරණින් 6යි, දෝමනස්ස විචාරීම් 6යි, උපේක්ෂා සහගත ਵਿਚාරීම් 6යි. දැන් තේරෙනවනේ? ඇසට සෝමනස්ස එකක්, කනට, නාසයට, දිවට, ශරීරයට කියන මේ 6 පොළට සෝමනස්ව, ඒ වගේම 6 පොළට දොම්නස්ව, ඒ වගේම 6 පොළට උපේක්ෂා සහගතව. එතකොට මේ ආකාරයට 6 රතුන් 18යිනේ. මේ විදිහට අටලොස් මනෝපවිචාර විචාරීම් අටලොස් මනෝපවිචාරීම් මාත්‍රයකි. ඉතින් අපි මේ ජීවත් වෙනකොට අපේ ජීවිතය කියන්නේ මේ ටික තමයි. ඇහැට යමක් කැපෙනකොට කනට, නාසය, දිව, ශරීර, නාසය, හදට කැපෙනකොට ඒ කියන්නේ සෝමනස්සව ਵਿਚාරිනවා. ඒ වගේම තව සමහර ඒවා පිළිබඳව දෝමනස්සව ਵਿਚාරිනවා. අනෙක්වා පිළිබඳව මධ්‍යස්තව උපේක්ෂා සහගත ਵਿਚාරීම. එතකොට මේ ටික තමයි මොනවද? අටලොස් මේ පුරුෂ අටලොස් මනෝප විචාර. එතකොට තුන් වර්ගයක් කියවුණා. එකක් මොකද්ද? මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දෙක තමයි සවදාරුමු ස්පර්ශ, මේ සම්පස්ස. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඊළඟට තමයි 18 ආකාරයේ අටලොස් මනෝප විචාරය. ඇසින් රූපය දැකලා සෝමනස්සයට කරුණු රූපේ ਵਿਚාරනවා. ඒ වගේම දෝමනස්සයට කරුණු රූපේ ਵਿਚාරනවා, උපේක්ෂාවට කරුණු රූපේ ਵਿਚාරනවා. ඇහැ සම්බන්ධව.
ඊගාවට කන සම්බන්ධවත් සෝමනස්ස සහගත ਵਿਚාරයයි දෝමනස්ස සහගත විචාරයයි උපේක්ෂ සහගත විචාරයයි. දිව ශරීරයේ නාසය. ඒ වගේම හිතට පහළ වෙන අරමුණු පිළිබඳව සෝමනස්ස සහගත විචාරෙනවා දෝමනස්ස සහගත විචාරන උපේක්ෂ සහගත විචාරනවා. දැන් අතර 6 ඒවා 3යි ඒ කියන්නේ 18යි. එතකොට හතරවෙනි කාරණේට අපි කියව මොකද්ද? මහාන මේ පුරුෂ චතුරාදිෂ්ඨාන මාත්‍රයකි. කියන්නේ අදිෂ්ඨාන හතරක්. හතර වූ අදිෂ්ඨානය තුල තමයි මොකද්ද මේවා දකින්න පුළුවන්. මොනවද අර මේ මනෝපවිචාරයෙන් පිළිබඳව, ඒ වගේම ධාතු 6 පිළිබඳව, ඒ වගේම ස්පර්ශ ආයතන 6 පිළිබඳව මේ වැටහීමක් තේරුමක් ඇති කර ගැනීම සඳහා අදිෂ්ඨාන කරනවා. ප්‍රඥාදිෂ්ඨානය, සත්‍යාදිෂ්ඨානය, ත්‍යාගාදිෂ්ඨානය සහ උපසමාධි අදිෂ්ඨානය. එතන මේ විදිහට සතර වැදෑරුම් අදිෂ්ඨානය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් නොපමාවන්නේය, සත්‍ය රකින්නේය, ත්‍යාග වඩන්නේය, ඒ වගේ ශාන්තියෙම හික්මෙන්නේ. අපි අර කියවනේ මොකද්ද මේ අර මේ මොකද්ද ශාන්ත මුනිවරයෙක් කියලා. එතකොට ශාන්තිය කියන්නේ හික්මීම. අවබෝධයකින් යුතු වුණා වූ හික්මීම ඇතිවන්නේ. ශාන්තිය හික්මීම වැඩෙනවා, ත්‍යාගය වඩනවා, සත්‍ය රකින්නවා, ප්‍රඥාවෙන් උපමාවන්නේ. එතකොට මේ හතරෙන්ම කියවෙන ප්‍රධාන කාරණය මොකද්ද? ප්‍රඥාව ප්‍රමුඛ කරගෙන ප්‍රඥා අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ කියන එක. මේක දකින්න ඕනේ කියන එක. එතකොට මහාන පඨවි ධාතුව කවරේද? පඨවි ධාතුව කියන්නේ මොකද්ද? පඨවි ධාතුව අධ්‍යාත්මිකව ඇත, බාහිරව ඇත. පඨවි ධාතුව අධ්‍යාත්මිකව සහ බාහිරව කියන දෙකෙන්ම තියෙනවා. ඒකට දැන් සූත්‍රයේදී පාඨයේදී ඒ සම්බන්ධව වෙන කතමාච බික්කු පඨවි ධාතු. පඨවි ධාතු කියන්නේ මොනවද? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් පඨවි ධාතු දෙවදෑරුම්. අධ්‍යාත්මිකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා. කතමාච බික්කු අජ්ජත්තික පඨවි ධාතු. මොනවාද මේ මහාන ඇතුළත අධ්‍යාත්මිකව පඨවි ධාතු. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම්. අධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි. අධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්න වූ යමක් ඇද්ද? අධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්න වූ යමක් ඇද්ද? ඒවා මොනවද? ඔබ අහලා තියෙනවා. දැන් ඊතරම අපි කතා කරනවා මොනවද? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සා නහරු අට්ටු අට්ටු බිජ්ජා වකං හදය යකනං කිලෝමිකම් පප්පං ඔය විදිහට අන්තං අන්ත ගුණං උදරියන් හරිසා ඔය විදිහට මම කෙස් ලොම් නිය සම් මස් නහර ඇට මිදුළු වග්ගඩු අදේ මාංශ අක්මාව දලබුව බඩදිව අපමස වැසුනහර හිස් මොලය අසුචි මේ කියන අද කොටස් 20 මේකේ තව වචනයක් කියනවා යංවා පනංචම්පි කිංචි අජ්ජත්තං කක්කලං කරිගතං උපාදින්නම් බිග්ගු අජ්ජත්තිකා පට මේ උපාදින්නම් අයං උච්චති බිග්ගු අජ්ජත්තිකා පඨවි ධාතු. අන්න එතන තියෙනවා අපිට විශේෂයෙන් හිතන්න වලයි යංවා පනංචම්පි මේ කියන කාරණා ටික තවද යම් අධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? බාහිර වූ පඨවි ධාතුවක් ඇද්ද? කියලා පඨවි ධාතු මේක ඊළඟට ඒක මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම කොටසක්. යංවා පනංචම්පි කිංචි අජ්ජත්තං කක්කලං කරිගතං උපාදින්නම් අයං උච්චති බිකු අජ්ජත්තිකා පඨවි ධාතු.
යලි අන්‍ය වූත් මෙයින් බැහැර වූ අධ්‍යාත්මික වූ අන්න එහෙම වචනයක් පෙන්වනවා මේ සූත්‍රය. මොකද යලි අන්‍ය වූ. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොනවද? පඨවි කේස් මොනවද මේ? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සු නහර අට අටමිජ්ජා වක්කං හදයන් කියලා කෙස්ලෝනිය සම්මස්නහර ඇටමිදුළු ආදී වශයෙන් තද කොටස් 20ක් තියෙනවනේ. ඒ 20 කියවිලා ඊගාවට කියනවා යලි අන්‍ය වූ. ඒ කියන්නේ ඔය කියාපු 20න් බැහැර වූ යම් කිසි වූ අධ්‍යාත්ම වූ පඨවි ධාතුවක් තියෙනවා. ඔය කියන 20න් බැහැර වූ අධ්‍යාත්මික පඨවි ධාතු කියනවනම් මොනවද ඒ? අන්න ඒක අපිට මේ සූත්‍රය තුල තියෙන විමසා බලන්න ඕන තැන. දැන් පඨවි ධාතු කියන වචනේදී අපිට ඇහෙන්නේ මොකද්ද? අපිට තේරෙන්නේ අපි ළඟ අධ්‍යාත්මික පඨවි ධාතු කියනකොට අපිට මෙතන පේනවා මොනවද? කෙස්ලෝනිය සම්මස්නහර ඇටමිදුළු කියන තද කොටස් 20. එතකොට ඊට අමතරව දැන් මේකේ කියනවා මේ යංවා පනංචම්පි කිංචි අජ්ජත්තං කක්කලං කරිගතං උපාදින්නා යලි අන්‍ය වූ බරං ඇතුළේ එකට කියන්නේ මේන් බැහැර වූ අන්‍ය වූ කියන එකේ තේරුම මොකද්ද? මේකට බැහැර වූ අධ්‍යාත්මික වූ. ඒ කියන්නේ ඔය කියාපු 20ට බැහැර වූ අධ්‍යාත්මික මේ පඨවි ධාතුවක් තියෙනවා නම් ඒක අධ්‍යාත්මිකකට අයිති. ඔය කියන 20ට බැහැරව පවත්නා වූ අධ්‍යාත්මික පඨවි ධාතු මොනවද? ඔබට කෙටියෙන් උත්තර දෙන්න පුළුවන්. විතර වර්ණ කතා නොකර ඔය කියන 20ට බැහැර වූ මොනවද 20? අර කෙස්ලෝනිය සම්මස්නහර ඇට ආදී කියපු 20ක් තියෙනවනේ නේද? ඒ 20ට අයිති නැති එයින් බැහැර වූ තවත් අධ්‍යාත්මික වූ පඨවි ධාතුවක්. එතකොට මොකද්ද ඔබට ඒ ගැන පේන්න පටන් ගන්න? හිතට දැනෙන තද බව. සිත ගැන කියවෙනවනේ ඔය කියන ආකාශ ඊගාට විඥාන කියන වචනයක් කියවෙනවනේ. ඒ හින්දා සිතට අදාළ නැහැ. විඥාන ධාතුව ගැන කතා කරනකොට ඒ සිත පිළිබඳව කතාවක් කියවෙනවා. මෙතන පඨවි ධාතුව පිළිබඳවනේ කතා කරන්නේ. එතකොට එතන පඨවි ධාතුවේ 20ක් තියෙනවා. කෙස්ලෝනිය සම්මස්නහරයට ඇටමිදුළු වගඩුව දේමාංශ කියලා. ඒක සූත්‍රයේම තියෙනවා. ඒ 20ට අමතරව දැන් මෙතන පෙන්නේ යංවා පනංචම්පි කිංචි අජ්ජත්තං කක්කලං කරිගත්තං උපාදින්නම් අයං උච්චති උපාදින්නම් අජ්ජත්තික පඨවි ධාතු. අයං උච්චති අජ්ජත්තික පඨවි ධාතු. අයං උච්චති බික්කුව අජ්ජත්තික පඨවි ධාතු. මේට අමතරව තවත් එකක් තියෙනවා. යලි අන්‍ය වූත් මෙයින් බැහැර වූත් අධ්‍යාත්මික වූ. දැන් අන්න ඒ තැන් තමයි අපිට මේ දර්ශනයෙන් විමසා බලන්න ඕන තැන්. يعني මේ මග තුල බලන්න ඕන තැන්. දැන් එතකොට මේ කතා කරන්නේ කෙස්ලෝනිය සම්මස්නහරට ඇබිදුරු වගඩුව දේමාංශ කියන කොටස් ටික කතා කරන්නේ මේ කාම ලෝකෙනේ. මේ කරජකාය පරිහරණය කරන තැනනේ. මේ දින කුණු වෙන ශරීරයක් පරිහරණය කරන මා කියන දෘෂ්ටියේ ඉන්න තාක්කල් අපි මේ කෙස්ලෝනිය සම්මස්නහරට ඇබිදුරු ගැන කතා කරන්න තියෙන්නේ නේ. අපේ දොස්තර නෝන මාතුරුන්ට අපි ආරම් බේත් කරන්න එහෙම තියෙන්නේ ඔන්න ඔය ටික පරිහරණය කරන වෙලාවෙනේ. මේ කාම ලෝකේ මේ කොටස පරිහරණය කරනකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් තවත් අධ්‍යාත්මික වූ මේ පඨවි ධාතු මොනවද? දිව්‍ය තලවල. දැන් සදිව්‍ය තලවල උත්පත්ති ලැබුවම කෙස්ලෝනිය සම්මස්නහර ඇටමිදුළු වගඩු කියන කොටසක් නැහැනේ. ඒක ආරම්මන නේද? එතකොට එහෙම පඨවි ධාතුකුත් තියෙනවා. ඊළඟට රූපී බ්‍රහ්මතලවල පඨවි ධාතු දුරුද? තියෙනවා. අරූපී බ්‍රහ්මතලේ ඒකෙත් පඨවි ධාතු තියෙනවා. එතකොට ඒ කාම්භවයට අදාළ වෙන්නා වර දිව්‍ය කොටස සහ එතනින් යාට රූපාරූප කියන තැන් වල පවතිනා වූ පඨවි ධාතු. අන්‍ය වූ පඨවි ධාතු කිව්වේ ඒකයි.
එතකොට ඒවා අතිසූක්ෂමයි. මේ විදිහට අර මේ මොකද 20 කොටසක් පෙන්වන්නේ නැහැ. කෙස්ලොනි ආදී වශයෙන් පෙන්වන එකක් නෙමෙයි. ඔව්. ඒ සියල්ලම අයිති වෙන්නේ මොකේද? මේ අධ්‍යාත්මික පටවි ධාතු. අධ්‍යාත්මික පටවි ධාතු. එතකොට ඔව්. සංචේව කෝපන අජ්ජත්තික පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රවේසා පටවි ධාතු රවේසා. ඒ කියන්නේ තවද යම් අධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද? ආයර වූ පටවි ධාතුවක් ඇද්ද? එල පටවි ධාතුවමයි. ඒ දෙකටම කියන්නේ පටවි ධාතුව. ඒකට බාහිර පටවි ධාතුව කියන්නේ කොහොමද? බාහිර පටවි ධාතුව කියන්නේ. දැන් ඔය මෙතෙක් කතා කරේ අධ්‍යාත්මික පටවි ධාතුව. කෙස්ලොනිය සම්මාස්නාරයට මිදුළු ටිකත් ඒ වගේම එතනින් එහාට අර දිව්‍යමය තල වලට අදාළ පටවි ධාතු එතනින් එහාට රූපී අරූපී බ්‍රහ්මතල වලට අදාළ පටවි ධාතු ඒවා ඔක්කොම අදාළ වෙන්නේ අධ්‍යාත්මික පටවි ධාතු. බාහිර පටවි ධාතු මොනවද? ඔව් දැන් මේ බාහිර වශයෙන් අපිට තියෙනවා මේ අනිකුත් හය්‍ය කියලා කතා කරන හය්යයි කියලා කතා කරන හැම එකක්ම අයිති ඉන්නේ බාහිර පටවි ධාතු. එතකොට මේ දෙපැත්තටම පටවි ධාතුව. ඇතුළත පිළිද කියලා නෑ මේ දෙපැත්ත මොනවද? පටවි ධාතු. එතකොට මේ පටවි ධාතු පිළිබඳව තන් නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. මේවා මගේ නෙවෙයි මම නොවෙමි මගේ ආත්මයද නොවේ. මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මයද නොවේ. මම නොවෙමි මගේ නොවේ මගේ ආත්මය. මොකද අර අධ්‍යාත්මයේ කොටස ඒවා සහ මේ බාහිර පටවි ධාතුව. එතකොට ඒ විදිහට මොකද්ද මේ නේතම්මම නේතෝ හමස්මි නේතෝ මේ අත්තාති. එතකොට මේ විදිහට ඔව් ඒව මේත යථාභූතං සම්මප්පඤ්ඤාය දිත්තබ්බං ඒව මේත යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුසෝ නිබ්බන්තති පඨවි ධාතුයා යම් විරාජේ. මෙසේ පෙර යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුය. එසේ දැක පඨවි ධාතුවේ නිර්වේදනය කලකිරීම ලැබිනේ පඨවි ධාතුවේ සිත නොවලවයි. එතකොට මම නොවෙමි මගේ නොවෙමි මගේ ආත්මයද නෙමෙයි කියලා මේ පඨවි ධාතුව පිළිබඳව දැකලා ඒ පිළිබඳව තියෙන ඇතිවෙනා වූ නිර්වේදනය කියේ කලකිරීම. සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා ඇතිවෙනා වූ කලකිරීම. ඒ කලකිරීම තුල මොකද්ද වෙන්නේ? පඨවි ධාතුවේ කෙරෙහි ඇලීම නැති වෙලා යනවා. පඨවි ධාතුවේ කෙරෙහි ඇලීම අඩු වෙනවා. ඉතින් පඨවි ධාතුව සම්බන්ධව ওই විදිහට පෙන්වුවා වාගේම ඊගාවට ඒ දේශනාවේ තියෙනවා මොනවද? ආපෝ ධාතුව පිළිබඳව. මොකද්ද? පඨවි ගාවට ඊගාවට ආපෝ ධාතුව. ආපෝ ධාතුවට ආකාරයට අධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා, බාහිර ආපෝ ධාතුවක් තියෙනවා. ඒතර අධ්‍යාත්මික ආපෝ ධාතුව මොනවද? අධ්‍යාත්මික වූ ප්‍රත්‍යාත්මක වූ යම් ආපයක් අපගතයක් කර්ම සම්ස්ථානයක් ඇද්ද? ඒ මෙසේ පිත්ත, සෙම, ස්තරව, ලේ දහදී ආදී කියන ඒ කොටස් 12. ඊළඟට යලි අන්‍ය වූ අධ්‍යාත්මික වූ ප්‍රත්‍යාත්මක වූ යම් කිසි ආපයක් අපගතයක් උපදින්නේ වේද. ඒ අර කියාපු විදිහට අර අනික් තලවලට ඒ අධ්‍යාත්මික ආපෝ ධාතුව කියනවා. ඒ වගේම එයින් පිටත බාහිර ආපෝ ධාතුව. එතකොට මේවත් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මයද නොවේ කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දැකපුවාම යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දැක ඒ පිළිබඳව කලකිරීමක් ඒ පිළිබඳව නොයලීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන යථාභූත කියන එකේ තේරුම මොකද? සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත ඇති සැටි ධාතුවේ අබ් ධාතුවේ ඇති සැටිය දැක්කා. ඊළඟට පඨවි ධාතුවේ ඇති සැටිය දැක්කා. දැන් අපි පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ ඇති සැටිය දකින්න සාමාන්‍ය මෙහා පැත්තේ වාසය කරන අය මේ මෙහා පැත්තේ වාසය කරන අය මොකක්ද දකින්නේ? මොනවාද? වතුර ඇත. වතුර මගේ.
එතන මගේ ශරීරය තුල මා තුල පවතිනා වූ වතුර කියනකොට මෙම කෙලසරු සතුළු ලේ දහත්දී ආදී වශයෙන් මා තුල පවතිනා වූ දේවල්. එතන මට අදාළ දේවල් ආදී වශයෙන් තමයි ඒක පිළිගන්නේ. සහ බාහිර පැත්තේ වතුරේ තියෙනවනේ අයිතිය. ඊළඟට අර හයිය කොටස් වල අයිතිය තියෙනවා. ඒකට ඉඩම් වල අයිතිය තියෙන්නේ. බාහිර පටවිය කිව්වොත් මේ දෙරණ මේ පැත්ත. ඒකේ අයිතිය තියෙනවා. වතුර වල අවශ්‍යතාවය තියෙනවා. වතුර වල අයිතිය වතුර නිසා නොඑක් විදියට ගැටුම් ඇති කර ගන්නවා. ඒ බාහිර පැත්තේ ඇතුළතින් මොකද වෙන්නේ? ශාරීරියේ පවතිනා වූ වතුර සෙම ගතිය වැඩි වුණොත් එහෙම කෝප වෙනවා. අඩු වුණොත් එහෙම වෙනවා. ඒ හින්දා ඇතුළත තියෙනා වූ වතුර වෙන ස්වභාවය එක්ක තියෙන ගඩ දෙනුව. ඊළඟ තේජස සම්බන්ධවත් එහෙමයි. ආපෝ තේජෝ කියේ මොකද? දවන තවන පැසවන දිරවන කොටසක් ඇතුළත. එයින් අමතරව තවත් තේජෝ ගති පවතිනවා නම් යම් ආකාර ධානලාභී වාසයකට ඇති වෙනා වූ යම් තේජෝ ගතියක් පවතිනවා නම් ඒවා ආත්ම කරගන්නවා. ඒ වගේම බාහිර පැත්තෙන් දිනි ස්වභාවයේ අයිතිය ඒවා ආත්ම කොට ගන්නවා. එතකොට මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඒක හැබැයි தත්ත්වය ඒක නම් මොන තේජෝ යනු තේජෝ වායෝ ආපෝ යනු වායෝ පඨවි යනු පඨවි මිසක ඒවා මා කොට මගේ ආත්මය කොට පිළිගැනීම කරන්නට පුළුවන්කමක් නැති බව දැකීම තමයි සම්‍යක් ප්‍රඥාව. එතකොට ඒවා පිළිගන්නේ වෙනව දැනට කියන්නේ මොකද්ද? ප්‍රඥාව නෙමෙයි. එතකොට දැන් මේ අපි ජීවත් වෙනකොට සාමාන්‍ය ව්‍යවහාර ලෝකේ ජීවත් වෙනකොට මේ ශරීර කූඩුවේ තුල පවතිනා පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයත් ඒ වගේ මේ එයින් පිටස්තර බාහිර පඨවි ආපෝ තේජෝ මේ දෙවර්ගෙම දෙකක් නෙමෙයි. මේ හැම එකටම කියන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙපැත්ත පෙන්නලා තියෙන්නේ. මේ වෙන් කරලා අපි කතා කරාට. එතකොට ඒ වායේ මම කොට මගේ කොට මගේ ආත්මය කොට පිළිගැන්වීම තුළ තමයි සසර ගමන. අපේ ගමන පුරුෂයා වෙන්නේ පුජ්‍යලයා පුරුෂ පුද්ගල ස්වභාවය කියන්නේ. දැන් ඒ වාගේ යතහ ස්වභාවය දැකීම තමයි මෙතනදී සම්‍යක් ප්‍රඥාව. එතකොට ඊගාවට දකින්න තියෙනවා ආකාශ ධාතුව. ආකාශ ධාතුව පිළිබඳවත් ආකාශ කියනකොට තමා තුල නම් අධ්‍යාත්මිකව නම් මේ නාහේ සිදුරු, කංග සිදුරු, ඒ වගේම කටේ සිදුරු ආදී වශයෙන් මේ නමතරකින් කියනවා සිදුරු. ඒ සිදුරු ස්වභාවය ඇතුලේ බඩගල් ආදී දේවලුත් ඒ පවතින්නේ යම් ආකාරයක ඉඩ තුල අවකාශය තුල. ඉතින් ඒ විදිහට මේ ඇතුළත පවතිනා වූ සිදුරු ස්වභාවය තමයි ආකාශ කියන මෙතන ගන්නෙ. ඊළඟට බාහිර පැත්තෙන් මේ අපිට මේ ඉඳලා තියෙනා වූ නොයෙකුත් දේවල් වල මේ ඉඩේ සිද්ධ වෙන කොටස් කියන්නේ ඉඩ තුරනේ මේවා ගොනු වෙන්නේ නැසෙන්නේ හටගන්නේ නැසෙන්නේ වෙනස් වෙන්නේ. එතකොට බාහිරෙන් තියෙනා වූ ඉඩත් මේ ශරීර කූඩුව තුළ පවතිනා වූ ඉඩත් මේ දෙපැත්තටම කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව. ඊළඟට ඔය විදිහට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා එයා ආකාශ ධාතුව පිළිබඳ. ඊගාවට තමයි අනික 6 වෙනි ධාතුව මොකද්ද? විඥාන ධාතුව. ඉක්විති අපරූ පරිශුද්ධ වූ පර්යාවෘද්ධ වූ විඥානයේම එතන දැන් මේ ඉතිරි වෙනවා කියන්නේ භාෂාව මෙතන මේ කතා කරන්නේ ඉතිරි වෙයි කියන්නේ ඉතිරියක් ලෝකේ ඉතිරියක් මොකක්ද තියෙනවද නෙමෙයි. දැන් මේ අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන කාරණා ටික ලෙහිච්චාම දැන් පවතින්නේ මොකද්ද? සුද්ධ වූ විඥාන. ඒකට අපි කියනවා මොකද්ද මේ අර මේ පිරිසිදු වූ මනෝ විඥානය. කිව්වත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. පිරිසිදු වූ මනෝ විඥානය. එතකොට මේ විඥානේ කුමක් දනීද? ඒ විඥානේ විඥානක ශක්තියෙන් අපි දැනගන්නේ මොනවද? මේ පිරිසිදු විඥාණයෙන් දැනගන්නේ මොනවද? සුඛ වශයෙන් දැනගන්නවා, දුක්ඛ වශයෙන් දැනගන්නවා. අදුක්ඛ අසුඛ වශයෙන් දැනගන්නවා. අදුක්ඛ අසුඛ කීවේ උපේක්ෂා සාගත භාවය. එතකොට සුඛ වශයෙන් දැනගන්නවා, දුක්ඛ වශයෙන් දැනගන්නවා. දැන් ඔය තුන නෙමෙයි වෙන මොනවද අපි දැනගන්නේ? විඥානය කියන්නේ දැනගැනීමනේ. පිරිසිදු දැනගැනීමක්. මේ දැනගැනීමට අහු වෙන්නේ මොනවද? එක්ක සුඛ වශයෙන් එහෙම නැත්නම් දුක්ඛ වශයෙන් එහෙම නැත්නම් අදුක්ඛ අසුඛ වශයෙන් දැනගන්න.
මාන සුඛ වේදනාවට කරුණු ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛ වේදනාවට කරුණු ස්පර්ශයක් ආපු ගමන් සුඛ වේදනාව උපදිනවා. ඒ සුඛ වේදනාව විඳුනේ සුඛ වේදනාව විඳිමින් ගනි. සුඛ වේදනාව විඳිනවයි කියලා දැනගන්නවා. ඒ සුඛ වේදනීය ස්පර්ශයගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් ඇද්ද සුඛ වේදනී ස්පර්ශ නිසා උපන් සුඛ වේදනයක් ඇද්ද ඒ වේදනා නිරුද්ධ වේයයි ඒ වේදනා සංසිද්ධයයි නුවණින් දනි. ඒ සුඛ වේදනාව දැන් විඥාණයෙන් දැනගන්නේ මොනවද? පිරිසිදු විඥාණය. දැන් ওই විඥාණය දැන් සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා දැනගන්නේ නැතිනම් ඔය විඥාණයම තමයි අපිට ප්‍රඥාව වෙන්නේ. විඥානය කියන වචනේ මේ අහක දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය විඥානයේ මායාවක් වෙන්නේ සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනාවල් ආත්ම කොට ගැනීම. සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා ආත්ම කොට නොගන්නේ නම් ඔය විඥාණයම තමයි අපිට ප්‍රඥා අනිදස්සන විඥානය. අනික් වතර කියනවා. අද කියන්නේ මේ ඇති හැටිය දැකලා කටයුතු කරන්න පුළුවන්කම. ඒ බව එළියෙන්දයි දැන් මේකේ ක්‍රමානුකූලව ඔය විඥානය ගැන තමයි කතා කරවෙන්නේ. ඒතර සුඛ වේදනා දැනගන්නවා, දුක්ඛ වේදනා දැනගන්නවා, අදුක්ඛ අසුඛ වේදනා දැනගන්නවා. එතකොට මහාන සුඛ වේදනාවට කරුණු ස්පර්ශය නිසා සුඛ වේදනා උපදී. ඔව් යම් විදියකින් දැන් සමතාවයක් ශරීරයේ දාඩිය තියෙන වෙලාවට ෆෑන් එකක් මේ දැම්මට පස්සේදී මොකද වෙන්නේ? අර දාඩිය ගතිය නැති වෙලා යම් සමතාවයක් එනවා. එතකොට තියෙනවා සතුට සහගත සුඛ වේදනාව. නේද? දිය පිපාසාවේ ඉන්න වෙලාවට වතුර ටිකක් ගත්තාම සමතාවයක් එනවා. සමතාවයේ එනකොට ඇති වෙන සුඛ වේදනා. ඒ වගේම විෂම වෙනකොට ඇති වෙන දුක්ඛ වේදනා කායික වශයෙන්. මේ පැත්තටත් එහෙමයි. මොනවා හරි අපි අකමැති කරන දෙයක් අපි ඇහැට පේනවා නම් දුක්ඛ වේදනා. කැමැති කරන එකක් පේනවා නම් සුඛ වේදනා. ඒතර සුඛ වේදනා දුක් වේදනා වශයෙන් ඒ මේ වෙලාවට ඒවා විඳින්නේ මොකද ඊට අදාළ කරුණු ස්පර්ශ වෙන නිසා සුඛ වේදනාවට අදාළ කරුණක් ස්පර්ශ වෙනවා නම් සුඛ වේදනාව විඳිනවා, දුක් වේදනාවට එක කරනවා දුක් වේදනාව විඳිනවා. එතකොට ඒ වේදනා නිරුද්ධ වේයයි ඒ වේදනා සංසිඳයයි නුවණින් දනි. දැන් ඒ වේදනා නිරුද්ධ වෙනවා සංසිඳනවා කියලා නුවණින් නොදන්නවා නම් මොකද්ද වෙන්නේ? ඒ සුඛ වේදනා එතනම ඉවර වෙනවා. දුක්ඛ වේදනා එතනම ඉවර වෙනවා. කියලා ඊට අදාළ මේ මොකද්ද මේ ස්පර්ශය ඊට අදාළ කාරණාව නැත්තම් එතන ඒ කාරණේ නෑ කියලා අපිට නොතේරෙන තාක්කල් මොකද වෙන්නේ? සුඛ වේදනාවක් තිබුණා. පිට ඉස්සරක් තිබුණා දැන් තියෙනවා මාත්‍ර තියෙයි. කියලා ඒ පිළිබඳව ඇති වෙනවා සිතේ නලියම. අර සුඛ වේදනාව එනකොට ඒ සුඛ වේදනාව නම් දිගටම තියෙයි. මේක තිබුණා දැනුත් තියෙනවා ඉතරටත් තියෙයි. ඒතර සුඛ වේදනාවට ආත්මීය වෙනවා. සුඛ වේදනාවට ආත්මීය වෙනවා. දැන් මේ වෙන්න ඕන මොකද්ද? නෑ ආත්මීය වෙන්න බෑ. මොකද ඒ කාරණේ නිසායි ඒ වේදනාව. ඒ වෙලාවට ඒ සුඛ වේදනා කියලා දෙන්නා වූ කාරණයක් නිසායි සුඛ වේදනාව ආවේ. ඒ කාරණේ එතනම ඉවරයි. නම් ඒ වේදනාව ඉවරයි. ඒ කාරණේ එතනම ඉවරයි. මොකද හැම එකකම තියෙන්නේ පෙන්නුම් කරලා නැසෙන එකනේ. පෙන්නුම් කරලා නැසෙන එක. ඒ කාරණේ එම ඉවරයි කියන එකට අපිට ගන්න පුළුවන් උපමාවක් කොහොමද ගන්නෙ? ඒ කාරණේ එතනින් ඉවරයි. කියන එකට උපමාවක් ගන්නවා නම් කොයි වගේද සාමාන්‍ය? දැන් මේ විදිහට බලන්නකො. ගඟක වතුර ගලනවා. ගඟක වතුර ගලනවා. උඩින් වැස්ස වහිනවා. එතකොට වහින වැස්සේ වැහි බින්දු අර වතුරට වැටෙනවා. එහෙම එක්කුත් පේනවා නේ. ඒ වගේම වැටෙන තැන වතුර ගලනවා. එතකොට ගලන වතුරට වැටෙන වැස්ස. ගලන වතුරටයි වැටෙන වැස්ස නේද? එතකොට වැටෙන වැස්සත් නිට්ටය නැහැ. ගලන වතුරත් නිට්ටය නැහැ. එහෙනම් මේ දෙක එකට මුණ ගැහෙන තැන
ඒ දෙක එකට මුණ ගැහෙන්න තරම් තිත්‍ය නැහැනේ. නේද? මුණ ගැහෙන ලක්ෂය තියෙන එකක් එහෙම නෙමෙයි. ගලන වතුරට උඩින් වතුර වැටෙනකොට. වැටෙන එකේ නිත්‍යතාවයකුත් නැහැ. ගලන එකේ නිත්‍යතාවයකුත් නැහැ. එහෙනම් වැටෙන එකයි ගලන එකයි හැප්පෙන තැන නිත්‍යතාවයක් තියෙනවද? නෑ. අනිත්‍ය සංප්‍රයුක්තයි නේ. අන්න ඒ වාගේ තමයි. දැන් අපිට සුඛ වේදනාවක් ගෙන දෙනවනේ මොකක් හරි කාරණයක් නිසා. ඒ සුඛ වේදනාව දුන්නේ. ඒ කාරණේ නිත්‍ය නැහැ. එහෙමනම් ඒ කාරණේ ඒ සුඛ වේදනාව ගෙන දෙන්නට උපකාර වෙච්ච මේ පැත්ත ශාරීරික පැත්ත ද නිත්‍ය නැහැ. ඒ කාරණේ නිත්‍යත්වය ශාරීරික පැත්ත නිත්‍ය නැහැ. එහෙනම් සුඛ වේදනාව නිත්‍යද? නැහැ. සුඛ වේදනාව නිත්‍ය නැහැ කියලා දකින්න එක තමයි සම්‍යක් ප්‍රඥාව. එතකොට දැන් ගලන වතුරක්වත් වැටෙන වැස්සක්වත් නෙමෙයි මේක තියෙන දෙයක් වුණා නම් සුඛ වේදනාව තියෙන දෙයක්. ඒක ලබා ගත්තා වූ මා ඉන්න කෙනෙක් සහ තියෙන දෙයක් කියන දෘෂ්ටිය තුල නම් මොකද වෙන්නේ? සුඛ වේදනාව පිළිබඳව අතීත අනාගත වශයෙන් හිර වෙනවා. අතීත අනාගත වශයෙන් සුඛ වේදනාවට හිර වෙනවා. අතීත අනාගත වශයෙන් සුඛ වේදනාවට හිරවීම තමයි අපිට ඒ සම්බන්ධව තණ්හා වීම, උපාදාන වීම, භව වීම. තේරෙනවද? ඒ සම්බන්ධව තණ්හා වෙලා, උපාදාන වෙලා භව වෙන්නේ අතීත අනාගත වශයෙන් හිර වෙන නිසා සුඛ වේදනාවට. දැන් හිර වෙන්න කාරණයක් නෑ මෙතන තියෙන්නේ මොකද්ද? එතනම හටගෙන නැසෙන බව. අනිත්‍යතාව. ඒතර මාකොට, මගේකොට, මගේ ආත්මයකට ගන්න කාරණයක් නෑ. නේතමම නේතෝමසි නේතෝමේ අත්තාති. මාකොට, මගේකොට, මගේ ආත්මයකට ගන්න කාරණයක් නෙමෙයි. ඒ හේතු නිසා ඇතිවෙච්චා වූ විඥානය ඇති වෙන සුඛ වේදනා ඵලය. එතන ඒ හේතු නිරෝධයි නම් ඒ ඵලය නිරෝධයි. අන්න ඒක තමයි මෙතන මෙන්න මහාන දුක් වේදනාවට කරුණු ස්පර්ශ නිසා දුක් වේදනා උපදී. ඒ දුක් වේදනා විදුනේ සුඛ වේදනා විදිමි නුවණින් දකි. දුක් වේදනා විදිමි නුවණින් දකි. එම දුක් වේදනාවට කරුණු ස්පර්ශයන්ගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදිතයක් ඇද්ද දුක් වේදනාවට කරුණු ඒ ස්පර්ශය නිසා උපන් දුක් වේදනායකුත් ඇද්ද ඒ නිරුද්ධ වේ යයි සංසිඳේ යයි නුවණින් දකි. මහාන උපේක්ෂා වේදනාවට කරුණු ස්පර්ශයක් නිසා උපේක්ෂා වේදනාව උපදී. ඒ උපේක්ෂා වේදනාව විඳිනේ උපේක්ෂා වේදනාව විඳීමයි නුවණින් දනි. උපේක්ෂා වේදනාවට කරුණු එම ස්පර්ශයගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදිතයක් ඇද්ද උපේක්ෂා වේදනාවට කරුණු ස්පර්ශ නිසා උපන් උපේක්ෂා වේදනාවක්ද ඒ වේදනා නිරුද්ධ වේයයි ඒ වේදනා සංසිඳයයි නුවණින් දකි. ඒතර සුඛ දුක් උපේක්ඛා කියන අවස්ථා තුනේදීම ඒ කාරණා ඒ වෙලාවේ හේතු නිසා අටගත්තා වූ ඵලයේ වශයෙන් ඉවර වෙන බව දකිනවා. උදාහරණයක් වශයෙන් මේකට දීලා තියෙනවා යම් පරිදි උභය කෘෂ්ටයන්ගේ ස්පර්ශ ව්‍යාධ්‍යයෙන් උණුසුම් හට ගනිකද. ඒ කියන්නේ ඒ උපමාවෙන් පෙන්නන්නේ උභය කෘෂ්ටයන් කියන්නේ වේලිච්චි දර කෑලි දෙකක්. වේලිච්චි දර කෑලි දෙකක් එකට අතුල්වනකොට මොකද ඇති වෙන්නේ? ගින්නක් හට ගන්නවා. වේලිච්චි දර කෑලි දෙක එකට අතුල්වනකොට ගින්නක් හට ගන්නවා. එතකොට ඒ දර කෑලි දෙක දෙපැත්තට කෙරුවොත් එහෙම ඒ ගින්න නැතුව යනවා. අතුල්ල තාක්කල් ගින්නක් පෙන්නුම් කරනවා. ඊට පස්සේ ඒ කෑලි දෙක දෙපැත්තට කරපු හැටි මොකද වෙන්නේ? ඒ ගින්න නැමැති ඵලය නැතු වෙනවා. එතකොට අන්න ඒ වාගේ තමයි. ඒ හේතුන් නිසා හටගත්තා වූ ඵල වශයෙන් සුඛ දුක් උපේක්ඛා වේදනා හටගෙන නැසෙන එක තමයි නිරෝධ වෙන එක තමයි සංසිඳන එක තමයි සර්ව ප්‍රකාරයෙන්ම දැක ගන්න ඕන කාරණේ. එතකොට මහාන දුක් වේදනා කරුණු පහස නිසා දුක් වේදනා උපදී. මේ දුක් වේදනා ඉතින් මේ ඔන්න ඒ විදිහට ඒක හොඳට පැහැදිලිව පේන අවස්ථාව. ඊගාවට ඉක්විති පාරිශුද්ධ වූ පර්යාවදතු මෘදු වූ කර්මන්නේ වූ ප්‍රබස්වර වූ උපේක්ෂාවම ඉතිරි වේ. දැන් එතකොට ඊගාවට ඉතිරි උපේක්ෂාව මොකද්ද? සැපත් නෙමේ දුකත් නෙමේ කියන එකත් අයිති වෙන්නේ. ඒක උපේක්ෂාවක්. හැබැයි ඒක මොන උපේක්ෂාවද? දැන් සුඛ කියන එකයි තියෙන මොකේද? ආත්ම කොටනේ. දුක්ඛ කියන එකයි තියෙන්නේ මොකේද? ආත්ම කොට. සැප දුක් දෙකටම අයිති නැති උපේක්ෂාව කියන්නේ ආත්ම කොට. ඔන්න ආත්ම කොට කතන්දරේ ඉවර වෙනවා දැන්. මොකක්ින්දද? මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නොවේ කියන දෘෂ්ටිය මේ දැක්ම ඇති වෙනකොට.
එතන සම්‍යක් ප්‍රඥාවට අහු වෙනවා මොකද්ද? ප්‍රබස්වර වූ උපේක්ෂා සහගත භාවයක් ඉතුරු වෙනවා. ඒ ප්‍රබස්වර උපේක්ෂා සහගත භාවය කියවේ උපේක්ඛාවේ මහා ප්‍රඥාව. ප්‍රඥා සහගත උපේක්ඛාව. එතන ප්‍රබස්වර උපේක්ෂාව කිව්ව මොකද්ද? ප්‍රඥා සහගත උපේක්ෂාව. අර ඉස්සරලා උපේක්ෂාව කිව්වේ මොකද්ද? සැප දුක් දෙක සැපත් නැහැ දුකත් නැහැ සැප දුක් දෙකත් නැහැ කියන තැන තියෙන ආත්මීය උපේක්ෂාව. මම කියන එක තේරෙනවද ඇති මං හිතන්නේ. ආත්මීය උපේක්ෂාවයි දැන් මෙතන මේ ඊළඟට පෙන්වන්නේ ප්‍රබස්වර උපේක්ෂාව කියලා පෙන්වන්නේ ඒ ආත්මීය බව දුරු වෙච්චාම ඇතිවෙනා උපේක්ෂාව. ඒක ප්‍රඥා උපේක්ෂාව. ඉතිරි වෙයි. එතකොට ප්‍රඥා උපේක්ෂාව හරියට අර මේ රත්තරන් වල තියෙනා වූ යම් හෝ මලකඩ තියෙනවා නම් ඒ සියල්ලම දුරු වෙලා ඇතිවෙනා වූ පිරිසිදු රත්තරන් වල. ලංකරුවෙක් අර මලකඩ අරන රත්තරන් වල යම් හෝ මලක් තියෙනවා නම් ඒ සියල්ලම අයින් කරපුවාම ඇති වෙනවා පිරිසිදු රත්තරන් වගේ. මේ පිරිසිදු රත්තරන් වලින් යම් ආකාරයකට විවිධ භාණ්ඩ හදන්න පුළුවන් වාගේ රත්තරන් මාල රත්තරන් ලාභරණාදී හදන්න පුළුවන් වාගේ මේ ප්‍රබස්වර උපේක්ෂාව ගත්තා වූ පින්වතාට මේ එතෙන්ද ආපු උත්තරයට පුළුවන් ඒකේ ආකාසඤ්ඤායන වශයෙන් විහිදුවා හරින්න. ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤායතන විඥානඤ්ඤායතන නේව සංඥායතන ආදී වශයෙන් විදහා දක්වන්න පුළුවන්. මම දැන් උතර කියන්න හදන්නේ මෙතන මේ සූත්‍රයේ හෙලි කරන්න හදන්නේ වෙන මොකක්වත් නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ ඉස්සර තිබුණා ආකාසඤ්ඤායතනයක් ආකින්චඤ්ඤායතනයක් විඥානඤ්ඤායතන නේව සංඥා න සංඥායතනයක්. ඒ තිබුණේ ආත්මීය දෘෂ්ටිය තුල දහිටි ඍෂිවරුනි. ආත්මීය දෘෂ්ටිය තුල තමයි ඒ රූපී ධාන වලින් එහා ගිය අරූපී ධාන තිබුණේ. මොකද්ද? ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤායතන විඥානඤ්ඤායතන නේව සංඥා න සංඥායතන. මොකද්ද මහත්තයා ඔය නොයිසියක් ඇහෙන්නේ? මං කියන එක බාධාවෙන් තොරව ඇහෙනවද? එහෙනම් මේ සද්ද මට වෙන්න තියෙනවා ඇති. හරි. ඒකට කමන්න. ඔබතුමීලාට බාධාවක් නැද ඇහෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කියන එකේ වෙනස ඔබතුමීලාට මං හිතන්නේ තේරෙන්න ඇති. ආයතරය මං චුට්ටක් මුලින් ඉඳලා පැහැදිලි කරන්න හදන්නම්. දැන් අර සුඛ වේදනා විඳිනවා විඥානයේ තුල දුක්ඛ වේදනා විඳිනවා. අනික තමයි මොකද්ද? සුඛත් නොවන දුක්ඛත් නොවන වේදනා විඳිනවා. එතකොට සුඛ වේදනා විඳින්නේ සාමාන්‍යයෙන් සුඛ වේදනා විඳින්නේ අහෝ සුඛයි කියලා ඒ සුඛ වේදනාව තුල අහෝ දුක්ඛයි කියලා දුක්ඛ වේදනාව තුල යනවා. ඒ දෙකටම නැතුව යම් සැපයි දුකයි දෙකම නැති අරමුණක ඉන්නවා උපේක්ෂාව. එතකොට මේ උපේක්ෂාව බුදු වෙලා දේශනා කරන්න අවශ්‍ය එකක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර තිබිච්චාම උපේක්ෂාව. දැන් සුඛත් අයින් කියලා දුක්ඛත් අයින් කියලා ඒ දෙකටම ගැති නොවි අර මැදින් තිබුණා වූ උපේක්ෂාව. මැදි කියන්නේ ආත්මීයයි. ඒකෙත් ආත්මීය බව එහෙමමයි. මොකද අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය දැකලා නෙමෙයි. ඒ හේතුන් නිසා හටගත්තා වූ ඵල නිරෝධ වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. දැන් මේ එහෙම උපේක්ෂාවක් තියෙනවා. ඊළඟට තියෙන මොකද්ද? ප්‍රඥා උපේක්ෂාව. ප්‍රඥා උපේක්ෂාවේ කියුවේ මොකද්ද? සුඛ වේදනා ගෙන දෙන්නා වූ හේතු නිසා සුඛ වේදනාව නැගුවා. ඒ හේතු නැත්තම් එතනම නිරෝධය. එතනම ඒ වේදනාව නැති වෙනවා. ඒ හේතු නිසා හටගත්තා වූ වේදනාව. උපමාව තමයි අර පෙන්වුවේ කාස්තයක්. කියන්නේ මේ ලී කෑලි දෙකක් එකට අතුල්ලනකොට ගින්න හට ගන්නවා. ඒ ලී කෑලි දෙක දෙපැත්තට දාමුත් එම එවැනි ගින්නක් නැහැ. එතකොට ඒ හේතුන් නිසා හටගත්තා වූ ගින්න ඵලය ඒ හේතු නැත්තම් ඒ ඵලය නැහැ. සුඛ වේදනාවට ගෙන දෙන්නා වූ හේතු තියෙනවා නම් ඒ ඵලය, දුක්ඛ වේදනාවට ගෙන දෙන්නා වූ හේතු තියෙනවා නම් ඒ ඵලය, ඊට සුඛත් නොවන දුක්ඛත් නොවන හේතු නිසා හටගත්තා වූ ඵල, ඒ හේතු නැත්තම් ඒ ඵල නැහැ. දැන් එතකොට දැකලා තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාවය. අනිත්‍යතාවය දැකීම නිසා ඇතිවෙනා වූ මේ ඒ නිසා ඇතිවෙනා වූ යම් මේ මොකද්ද
නිරෝධයක් ඇතිනම් යම් අපි එකට කියනවා මොකද්ද සංසිඳීමක් තියෙනවා නම් නිරුද්ධයක් සංසිඳීමක් තියෙනවා නම් ඒ නිරෝධයේ සංසිඳීම නිසා තියෙන තැන තියෙන උපේක්ෂාව තමයි මෙතනදී අපි කතා කරන්නේ ප්‍රඥා උපේක්ෂාව කියලා. එන්නේ ප්‍රඥා උපේක්ෂාව අර රත්තරන් වාගේ පිරිසිදු වූ රත්තරන් වාගේ. ඒ පිරිසිදු රත්තරන් වලින් විවිධ ආභරණ හදන්න පුළුවන් වාගේ ඒ ප්‍රඥා උපේක්ෂාවේ ඉන්න සිතට පුළුවන්කම තියෙනවා ආකාසඤ්ඤායතනේ දක්වා මේක දියුණු කරන්න. ආකින්චඤ්ඤායතනේ දක්වා විඥානංචායතනේ දක්වා නේව සංඥා න සංඥායතනේ දක්වා දියුණු කරන්න පුළුවන්. හැබැයි අර සමතයෙන් ලබන එක නෙමෙයි. එහෙම දියුණු කරන්න පුළුවන්කම තිබිලත් පුළුවන් ඒ වුණත් අනික් අතට දකින්නවා. ඉතින් මම එසේ පිරිසිදු මෙසේ මේ ආකාසඤ්ඤායතනට එළවන්නම් තනු ධර්ම චිත්තයේ වඩම්නම් තෙල සංකත ධර්මයක්ම වෙයි. එහෙම දියුණු කරුවත් ඒකත් සංකත ධර්මයක් කියලා දකිනවා. එතකොට ආකින්ච විඥානංචායතනට එළවන ඒකත් සංකත ධර්මයක් කියලා දකිනවා. ඉතින් මම මෙසේ පිරිසිදු මේ පර්යාව දත වූ උපේක්ෂාව ආකින්චඤ්ඤායතනයට එළවන්නම් තදනු ධර්ම චිත්තේද වඩම් නම් තෙල සංකත ධර්මික ඒකත් සංකත ධර්මයක් කියලා දකිනවා. ඒ වගේම මේක නේව සංඥාන සංඥායතනයට එළවන්නම් තදනු ධර්ම චිත්තේද වඩම් නම් තෙල සංකත ධර්මයක්යි දකිනවා. ඒකත් සංකත ධර්මයක් කියලා දකිනවා. ඒයින් අபிසංස්කරණය නොකරයි. එතකොට අර අරූපී ධානවල ඉඳීමත් සංකත ධර්මයක් කියලා දකිනවා. අර ප්‍රඥා සහගත උපේක්ඛාව වාසය කරන සිත. ඒකින්ද ඒකත් අபிසංස්කරණය කරන්නේ නැතුව භවයේ පිණිස වෙන කාරණයක් භවයේ විභවයේ පිණිස වෙන කාරණයක් බව දැකලා අபிසංචේතනා නොකරයි. මේ අபிසංස්කරණ නොකරන්නේ අபிසංචේතනා නොකරන්නේ භවයේ පිණිස හෝ විභවයේ පිණිස හෝ ලෝකේ කිසිදු උපාදාන වශයෙන් නොගනි. එතකොට කිසිම උපාදානයක් ඒ අතෙන් ගන්නෙ නැහැ. එතකොට උපාදාන වශයෙන් නොගන්නේ තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නොකරයි. එතකොට තෘෂ්ණා වශයෙන් ඇලීමක් ඒකේ සිටින්නේ නැහැ. තණ්හා පරිසත්‍රා නොකරනිය තමා තුනම පිරිනෙවි. අන්න එතන තමයි තමා තුනම පිරිනවීම සිද්ධ වෙන්නේ. දැන් ඔය ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤ විඥානං නේව සංඥා න සංඥායතනෙන් එහාට නිරෝධ සමාපත්තිය කියලා පෙන්නන්නේ ඔය ක්‍රමයටයි. ඒක ಜಾතිය ෂේ වෙනවා. බඹසරවස් නිම කරනවා. කරන ලද්ද කරලා ඉවරයි. ඒ අරියත්වයේ පිණිස කලමන අන් කිසි දෙයක් නැති බව දන්නේ. එතකොට දැන් මේ තේරුම් ගන්න අර බුදුන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සර තිබුණා වූ රූප ධාන අරූප ධාන සම්බන්ධව නෙවෙයි මේ කියවෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ වැටහීම තුල අර පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතුව ඊගාට ආකාශ ධාතුව විඥාන ධාතුව පිළිබඳව කරුණු හෙළිදරව්ව වැටහීම තුල ඇති වුණාම මොකද්ද මේ මහා ප්‍රඥාව උපේක්ඛාවේ මහා ප්‍රඥාව තුලින් තමයි මේ ಜಾතිය සීන වීම අර ධානතලවල නතර වීමත් වෙන්නේ නැහැ. නැත්තම් උනේ ඒ ධානතලවල නතර වීමක් සිද්ධ වුණානේ. බුදුන් වහන්සේ පහළ වෙද්දී ඉස්සර දැන් මෙතෙන්දී ඒ ධානතලවල නතර වීමක් නැහැ. එතකොට ඉතින් මේ සුඛ වේදනා විඳින මේ වේදනා අනිත්‍යයි දනි. බැසගෙන සිටුනට නොනිසි බව දනි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනන්දනය කරන්න නොනිසියයි දනි. ඉතින් දුක් වේදනා විඳින මේ වේදනා අනිත්‍යයි දනි. ගැලගෙන සිටිනුන නොනිසි බව දනි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනන්දනයේ නොනිසියයි දනි. ඉතින් උපේක්ෂා වේදනා විඳින මේ වේදනා අනිත්‍යයි දනි. යන්න බලන්න. උපේක්ෂා වේදනාව අනිත්‍ය බව දකිනවා. ඊගාවට ගැලගෙන නොනිසියයි දනි. අභිනන්දනාර්ම නොවිතයි දනි. ඉතින් මේ සුඛ වේදනා විඳිනම් විසංයුක්තව ඒ සුඛ වේදනා නොවිඳි. අන්න එහෙම එකක් තියෙනවා. ඒතර සුඛ වේදනා විඳිනවා නම් ඒ බව අවබෝධ කරපු උත්තරම ඊගාට සුඛ වේදනා විඳීමක් තියෙනවා. ආහාරවල රස ගුණ දන්නවා. ඊළඟට අවු වැස්සේ හුණ ගාදී දේවල් වලට උන්වහන්සේගේ ක්‍රියා ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒවට කියන්නේ ඉතින් මේ සුඛ වේදනා විඳිනම් විසංයුක්ත වේ සුඛ වේදනා නොවිඳි. ඒවට ඇලිලා ගෙල්ල සුඛ වේදනා විඳීමක් නැහැ. ඉතින් මේ දුක් වේදනා විඳිනම් විසංයුක්ත වේ දුක් වේදනා නෙද ඒ ආයි අමාරුයි කියලා එල්ලිලා දුක් වේදනා විඳීමක් නැහැ. ඉතින් මේ උපේක්ෂා වේදනා විඳිනම් විසංයුක්ත වේ උපේක්ෂා වේදනා නොවිඳි. ඒ කාය පරයන්තික වේදනා විඳුනේ කාය පරයන්තික වේදනා විඳිමි දනි. ශරීරයේ ඇතිවෙනා විවිධ
විෂමතාවයන් මේ අවුවැස්ස හුණග නිසා ඇතිවෙනා වූ යම් වේදනා තියෙනවා නම් එහෙම එකක් එයා දන්නවා. එහෙම දැනගෙන ඒක විඳිනවා. ජීවිත පරියන්තික වේදනා විඳුනේ ජීවිත පරියන්තික වේදනා විඳිනවා දන්නවා. ඒ ජීවිත පරියන්තික වේදනායි කියන එකේ තේරුම අතීත අනාගත වශයෙන් මේ අතීත අනාගත වශයෙන් බැඳුනහම ජීවිතය කියලා කියනවනේ. ජීවිතය කියුවේ කය විතරක් නෙමෙයි අතීත අනාගත වශයෙන් බැඳිච්ච තැන. භව රාග අනුශය කියලා අනුශය ධර්මයන් ඉන්නේ කතා කරනවා. එතකොට ජීවිත වේදනා විඳිනවා නම් ඒ බව දැනගෙනයි විඳින්නේ. ඊගවට කාබුන් මරණය මතු ජීවිත පරියන්තය මතු මෙලව අනබිනන්දනීය වූ සියලු වේදනාව ඒ ආයතනයන් සංසිද්ධියේ දනි. එතකොට ඒ වෙලාවල් ඒ මොහොතෙන් සදායතෙන්ට පහළ වෙන්නා වූ අරමුණු එතනින්ම ඉවර බව දන්නවා. මාන මේ පරිදි තෙල්ද නිසා වැටිද නිසා තෙල් පහන් දිලෙන්නේද ඒ තෛලයාගේ වැටියෙන්ද ක්ෂේව යෑමෙන් අනෙක් කෙනෙකුගේ නොගැනීමෙන් අනාහාරව නිවියේද මහන. එතකොට තෙලුයි පහනයි තෙලි වැටියයි නිසා පහනක් පත්තු වෙනවා. එතකොට තෙලුයි වැටියයි ඉවර වෙනවා නම් ඒ පහන එතනින් නිවෙනවා. එතකොට ආය තෙල් ආය ඒකේ වෙන පහනක් පත්තු වීමක් නැහැ. يعني ආය චුති ප්‍රේෂන්දියේ තවත් කාරණයක් නැහැ. ඒ තෙලුයි ඒ වැටියයි එතනින් ඉවරයි නම් ඒ පහන් දැල්ල එතනින් ඉවරයි. එතකොට දැන් අපි පහන් දැල්ලක් පානක් පත්තු වෙනකොට එහි දැල්ල අපිට තව එකකට කිට්ටු කරපුවාම තවත් තෙල් වැටිය සහිත එකකට කිට්ටු කරපුවාම අර දැල්ල ගියා වාගේ පේනවනේ. මේ දැල්ල අරකට ගියා වාගේ පේනවනේ. දැන් පහන් දෙක එක ළඟ තියලා පහන් අලු දෙකක් මේකේ තෙලුත් තියෙනවා වැටියක් තියෙනවා. අනිකේ තෙලුත් වැටියක් දෙක තියෙනවා. එතකොට මේ තෙල් වැටිය තෙලුයි වැටියයි දෙක ඉවර වුණා නම් මේ පහන ඉවරයි. තෙලුත් ඉවරයි වැටියක් ඉවරයි. මේ පහන නිවිලා යනවා. ඉතින් අපි මේ පහන නිවෙන්න ඉස්සර මොකද කරන්නේ? තෙලුයි වැටිය ඉවර වෙන්න ඉස්සර මේකෙන් අනිත් පහනට අර ගිනි පිළුංගුව කිට්ටු කරනවා. වැටිය. එතකොට මොකද ගිනි පිළුංගුව. එතකොට මොකද වෙන්නේ? අතරත්පත් වෙනවා. එතකොට අපි හිතනවා මේ ගිනි සිලුව අරකට ගියා කියලා අපි හිතනවා. මේකෙන් අරකපත් වුණා. මේකෙන් එකක් අරකට ගියා කියලා හිතනවා. නමුත් අරක කියන තැන තියෙන්නේ ඉස්සරහින් තියෙන එකේ තියෙන තුන තෙලුයි වැටියයි. එතකොට මේ තෙල්ද මේ වැටියද නෑ. ඒකෙත් තියෙනවා තෙලුයි වැටියයි. ඒ නිසා ඒ තෙල් වැටියටයි ඒ තෙලුයි වැටියට අනුව තමයි ඒ පහන. මේ තෙලුයි වැටියට අනුව මේ පහන. එතකොට මේ පහන අරකට ගියා මේ පහන ඒ පහන වුණා නෙමෙයි. මේ පහන් දැල්ල මේ පහන් දැල්ලට ගියා එහෙම නෙමෙයි. නමුත් අපිට පිටින් පේන්නේ මොකද මේ පහන් දැල්ලෙන් අනිත් පහන් දැල්ල පත්තු කළා වාගේ. මේකෙන් ඒකට ගියා වාගේ පේනවා. ඔන්න මේකෙන් ඒකට ගියා වාගේ පේන එක තමයි මේ සංසාරගත ගමන. චුති ප්‍රේෂන්දිය. වශයෙන් මේ මිය පරලෝ ගියේ කෙනා ආය නැවත ඉපදුනා. පුනරුත්පත්තිය පිළිබඳව කතාවක් කියන්නේ. මේකෙන් ඒකට ගියා වාගේ. නමුත් සිද්ධ වුණේ මොකද්ද? මේ වැටියයි මේ තෙලුයි ඉවරයි නම් මේ පහන ඉවරයි. ආය ඊළඟ පහනක් පත්තු වුණා නම් පත්තු වුණේ ඒ වැටියයි ඒ තෙලුයි නිසා. එතන තෙලුයි වැටියයි නැතිනම් එහෙම මෙතන තෙලුයි වැටියයි නැතිනම් මේ පහන ඉවරයි නම් ආය අලුතෙන් පත්තු වීමක් අලුතෙන් පත්තු වෙන පහනක් මෙතනින් ඒකට නෑ. පෙන්නුම් කරාට උඩින් පහනක් මේකෙන් ඒකට ගියා වාගේ මේකෙන් ඒකට ගිය මොකක්වත් නැහැ. ඒ තැන් වල තෙලුයි වැටියයි නිසා හටගත්තා වූ පහන මිසක මේ හේතු මෙතන නිරෝධයි නම් මේ වැටියත් මෙතනම ඉවරයි. මෙන්න මේක තමයි අර නිබ්බන්ති ධීරා කියන ධීරයා විසින් පහන නිවුණා කියන පෙන්වන්නේ අර්ථය පෙන්වන්නේ ආන් ඒ විදිහට. එතකොට මේ උපමාවෙන් පෙන්වන්නේ එහෙමයි තෙලුයි වැටියයි දෙක දිලෙනකොට ඒ තෙල්ද ඒ වැටියද ක්ෂය යෑමෙන් එතනම ඉවර වීමෙන් අනිකේකේ නොගැනීමකින් අනාහාරව නිවියේද එතන මේක ඉවර වෙලා යනවා. අලුතෙන් ගායම ගත්තේ නැත්නම් එතන ඉවරයි. ඒ පරිදිම කාය පරයන්තික වේදනා, චිත්ත පරයන්තික වේදනා, විඳිනේ ජීවිත පරයන්තික වේදනා විඳුනේ ජීවිත පරයන්තික වේදනා විඳිමි දනි කාබුන් මරණයෙන් පසු ජීවිතක්ෂයෙන් මතු මේ ආයතනයන්ගේ අභිනන්දන මේ සියලු වේදනාව සංසිඳති. එතනින්ම ඉවරයි කියන එක. එතකොට මහාන මේ පරම ආර්ය ප්‍රඥාවයි කිමෙද්දයක් සර්ව දුක්ඛක්ෂයන්ගේ ඥානය. සර්ව දුක්ඛක්ෂේහි ඥානය. සියලු දුක් දුරු කිරීමේ ඥානය. ඉතින් මේ අරියත් ඔහුගේ ඒ අරියත් ඵල විමුක්තිය පරමාර්ථමය වූ නිවනේ සිටියා අකෝප්‍ය වේ. එතකොට මහාන යමක් නැගෙන පියවි ඇද්ද ඒට විතත් වේ.
නොනැසෙන පියවි ඇත්තේ නම් නිවෙන්නේද ඒ සත්‍ය වේ. යමක් නැසෙන පියවිය නැසෙන ආකාරය නැසෙන ප්‍රകൃතියක් තියෙනවා නම් ඒකට කියන්නේ විතත්ත කියන වචනේ නොනැසෙන පියවි ආකාරයක් තියෙනවා නම් ඒකට කියන්නේ නිවන සත්‍ය කියලා. එයින් මෙසේ එයින් සමන්වාගත මහණ මේ පරමාර්ථ සත්‍ය අධිෂ්ඨානයේ සමන්විත වෙයි. මහණ යම් නොනැසෙන්නා වූ ස්වභාව වූ නිවෙනෙක් ඇද්ද තෙල පරම වූ ආර්ය සත්‍යයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පෙන්නලා මේ පෙර පෘථග්ජන කාලයේ අවිද්‍යාවෙන් යුත් ඔහු විසින්ම සම්පූර්ණ කරන ලද ගන්නා ලද ස්කන්ධ ආදී උපාදී වූ වෙද්ද ඔහුට ප්‍රහීන වූවා වූ වෙති. ඉතින් මේ විදිහට මේ දෙකට පෙන්නවා. ඒ ටික පෙන්නලා අවසානයේදී දැන් පෙන්නා ඊට පස්සේ කුකුසාති කුල පුත්‍රයාට මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ඒ වෙලාවේදී තේරුම් යනවා මේ දේශනා කරේ මෙතෙක් තථාගත බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරුවේ කියලා. එల్ల මාගේ සුගතයන් වහන්සේ වැඩිසේක මාගේ බුදුරජාණන් වහන්සේ වැඩිසේක හුනස්ටින් නැගී සිවුරක එකත්පට කොට භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල දනි හිසින් වැටි වැදහෙව භාග්‍යවතුන් වහන්සේ තෙල සැලකලේ වහන්ස වරද මා මැඩගත බාලහීන වූ සැටියකි. ඒ කියන්නේ තමන් දන්නේ නැතුව ආයුෂ්මත් කියලා කතා කරපු එක පිළිබඳව සමාව ඉල්ල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේකට සමාව දීලා ඊට පස්සේදී මහාන උපසම්පදා වෙන්න ඕනේ කියලාට පස්සේදී මොකද්ද මේ සිරු පිරිකර නැති නිසා සිරු පිරිකර අරන් ඉන්න කියලා එළියට බහිනකොටම ගොණෙක් කරලා මිය පරලෝ යනවා. ඊට පස්සේ අනික් ආම්දුරු අහනවා භාග්‍යවතුන් වහන්සේගේ මෙයා කොහොම කෙනෙක්ද කියලා. මෙයා මේ අනාගාමී වෙලා එතනින්ම අකනිටාවෙන් පිරිනිවන් යඩියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද්ද මේ කාරණේ? අර මේ දැන් මෙතන විශේෂයෙන්ම විනාශ කරලා අපිට තේරුම් ගන්න තියෙන්නේ ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤ විඥාන නේව සංඥා න සංඥායතනේ කියන ඒ ආයතන මොකද්ද මේ සමතෙන් ලබාපු ධාන නෙමෙයි මෙතන උපේක්ඛාවේ මහා ප්‍රඥාවෙන් ලබාපු සතර ධානවල ඒවැයිද සංකත ධර්මයන් කියලා දැකලා එයින් අහක් වෙලා අසංකත නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට අර නිවැරදි මාර්ගය තුල ප්‍රඥා සහගත මාර්ගය තුල ගමන් කරන ආකාරය තමයි ඒ අවසාන කොටසට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මේකේ මේ අගහරියට තවට විස්තර ටිකක් දිගට තියෙනවා. මේ සූත්‍රය තව ටිකක් බලන්න පුළුවන්. මොකද්ද මේ කවුරු දන්නවද මොකද්ද මේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කාණ්ඩේ තියෙන සූත්‍රයක් මොකද ධාතු විභංග සූත්‍රය. අගහරිය තව කීප වතාව බලලා විරලා අපිට නැවත වතාවක් මේක පසු කාලීනව මේ අගහරිය කොටස් දේශනා කරනවා. දැන් අගහරිය දේශනාවලින් තේරුම් ගත්තේ මොකද්ද අපි ප්‍රධාන කොටම? මුල කොටස් වලින් තේරුම් ගත්තේ මොකද්ද? අයවැදෑරුම් ධාතු හතර සයවැදෑරුම් ධාතු මාත්‍ර අයවැදෑරුම් ස්පර්ශායතන 6 ඊගාවට 18 ආකාරී සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සහගත මනෝපවිචාරීන් ඊළඟට පඨවි ධාතුව කියන කාරණේ තේරුම් ගත්තා. එකක් එස්ලෝනීය සම්මස්නාවාදී වශයෙන් කතා කරන්නා වූ මේ ශාරීරිය පවතිනා වූ විශ්ස එයින් එහාට තව අර දිව්‍ය තලවල තව ඒක රූපී අරූපී ඥාන තලවල පඨවි ධාතුව අස්තයි. ඒ වගේම එයින් අතර බාහිර පඨවි ධාතුව කියන මේ හැම එකක්ම පඨවි ධාතුව කියන අර්ථයට ආපෝ ධාතුවක් ඒ විදිහට තේජෝ වායු ධාතුත් එහෙමයි. ආකාශ ධාතුව කියනකොට මේ සයවැදෑරුම් මේ ශරීරය තුළ පවතින සිදුරු ඊගා එයින් පිටතර බාහිර පැත්තේ පවතිනා වූ ඉද ස්වභාවය. ඊළඟට තමයි අපි ආවේ මොකද විඥාන ධාතුව. විඥාන ධාතුව පිළිබඳව කතා කරනකොට විඥාන ධාතුවේ තියෙනවා දුක පිළිබඳව උපේක්ඛා පිළිබඳව දැනගන්නවා. සුඛ පිළිබඳව දැන ගැනීම අනිත්‍යයි, දුක්ඛ පිළිබඳව දැන ගැනීම අනිත්‍යයි, උපේක්ෂා සහගත පිළිබඳව දැන ගැනීම අනිත්‍යයි. එතකොට ඒ තමයි නේතෝ හමසි නේතෝ මේ අත්තාති. මමත් මේ මගෙත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා ඒ දුක් වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා දැනනකොට ඒ තුනම අහක් වෙච්චාම ඇති වෙනා උපේක්ෂාවක් තියෙනවා.
ඒකට කියුවේ මොකද්ද? ප්‍රඥා උපේක්ෂාව. ඒ ප්‍රඥා උපේක්ෂාව තමයි දැන් මේ. මොකද මමනේ මගේනේ මගේ ආත්මයත් නෙමෙයි කියලා දැක්කෙනකොට එතන දකින්නේ අනිත්‍යතාවයනේ. ඒ අනිත්‍යතාවය දැකීමෙන් ඇති වුණා වූ ප්‍රඥා උපේක්ෂාවේ ඉන්නකොට ඒ සිතට පුළුවන්කම තියෙනවා මෙතන ආකාසඤ්ඤායතන ආකින්චඤ්ඤ විඥාන නේව සංඥා නසංතන කියන හතරටම මේ උපේක්ෂාව විහිදුවන්න පුළුවන් බව දකිනවා. එසේ විහිදෙව්වත් ඒවද සංකත ධර්ම බව දකිනවා. අන්න ඒකයි. ඒ විසිර එහෙම විහිදුවන්න පුළුවන් බව දකිනවා. දැක්කට එසේ විහිදෙව්වත් ඒවද සංකත ධර්ම කියලා දකිනවා. දැන් අනික් පාරණි පෙරාත්වදී එසේ විසිරවල් එසේ සිත මේ ඒ ආයතන වලට දියුණු කරපු පින්වතුන්ට ඒවා සංකත ධර්ම කියලා දකින්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඒ තැන් වල සමවැදීම සිද්ධ වෙනවා. දැන් මෙතන ඉලක්ෂණේ වඩමින් ආපුවාම සංකත ධර්ම බව දකිනවා. ඒ දැකීමෙන් ඇතිවෙනා වූ මේ ඒ දැක්ම නිසා ඒ වැද්ද නතර නොවි මේ කෙලින්ම අර අසංකත ධාතු සාස්ත්‍රණ තැනට අර මොනවාද මේ ඒ හේතු නිසා අට ගන්නාව ඵල එතනම නිරෝධ වෙනවා කියන අර්ථය තමයි දැන් අර පෙන්වුවේ. මේ මොනවාද අර දර කෑල්ල දෙකට ඇතිරින් මුතුල ඇති වෙනා වූ ගින්න ඒ දර කෑල්ල දෙක අයින් වෙනකොට ඒ ගින්න නැති වෙනවා කියන අර්ථයෙන් ඒ වගේම මෙතන ඊගාවට පෙන්වන්නේ තෙල් පාන පිළිබඳව පෙන්වන්නේ වැටියයි තෙලුයි එකතු වීමෙන් මහාන පත් වෙනවා. තෙල් වැටිය දෙක නැති වෙනකොට ඒ දෙක ඉවර වෙනකොට ඒ පාන ඉවරයි කියන අර්ථයෙන් මේ පෙන්වන්නේ මොකද්ද? අනිත්‍යයි අයිති නැහැ අනාත්තයි. ඒ වගේම ඒ එකාසු වීමේ තියෙනා වූ දුක්ඛ ධර්මතාවය. ත්‍රිලක්ෂණ අවබෝධය තමයි එතන වෙන්නේ. ඒ පෙන්වීමේ පරිපූර්ණත්වය තුළ තමයි මේ අර සියලු ක්ලේශයන් දුර වෙලා අරහන්ත භාවයට පත් උනායි කියන එක අරහත්ත්වය දකින්නයි කියන එක පෙන්වන්නේ. අර ආන්ගේ අර්ථ ටික තමයි නම් අපිට මේ සූත්‍රයේදී අර කෙටි වශයෙන් ගන්න තියෙන ටික. ඊට එහයින් තව ටිකක් ඒක විස්තරව දිගට තියෙනවා. ඒ සූත්‍රය තව පරිහරණය කරන්නකෝ. අර අදිෂ්ඨාන හතර කියලා කිව්වේ. ඔව් අර ඒ අග හරියට තිබුණේ අදිෂ්ඨාන හතරට අදාළ කොටස තමයි මම ඒක තව ටිකක් ආයෙ පැහැදිලි කරන්නද? මෙන්න මෙතන තමයි මේ ටික. හරි හම්දුනේ. ප්‍රඥා ඔව් ඒක මෙන්න මෙතන ඉඳලා තමයි මේ අදිෂ්ඨාන හතර ගැන කියවෙන්නේ. පෙර ප්‍රත්‍යඥ කාලයේ අවිද්‍යාවේ යුත් ඔහු විසින්ම සම්පූර්ණ කරගන්නා ලද ස්කන්ධාදී උපාදීහු වෙද්ද ඔහුට ප්‍රහීන වූවා වූ වෙති. කියන්නේ පුහුදුන් කාලෙදී. කියන්නේ මම මගේ ඉන්නවා තියනවා කියන දෘෂ්ටිය තුළ වාසය කරන කාලෙදී ස්කන්ධ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ආදීන්ගෙන් ගත්තා වූ උපදීහු කියන්නේ කෙලෙස්. උපදීහු කියන්නේ මොනවද? කෙලෙස්. එතකොට ස්කන්ධ නිසා ස්කන්ධ උපාදාන වීමෙන් ඇති කරගත්තා වූ ක්ලේශ ධර්මයන් වෙද්ද ඔහුට ප්‍රහීන වූවා වූ අර ආර්ය අවබෝධය ලැබු කෙනාට ඒවා ප්‍රහීන වෙලා. උසුන් මුල් ඇත්තාහු තාල වස්තුවක් මෙන් කරන ලද්දා වූ අනුභවය කරන ලද්දා වූ මත්තේ නූපදන පියවියත්තා වූ වෙත්. උසුන් මුල් ඇත්තා වූ තාල වස්තුවක් මෙන් කරන ලද්දා වූ කියන එකේ තේරුම උසුන් මුල් කියන්නේ මුල් සිදලු. තාල වස්තුවක් කිව්වේ මේ තල් ගහක්. මුල් සම්පූර්ණයෙන් සිඳලාපු තල් ගහක් පැත්තකට දැම්මම ආයේ කවදාකවත් ඒ තල් ගහ අමුතුවෙන් ආයේ නැගිටින්නේ නැහැ. ඒ අර්ථය තමයි පෙන්වන්නේ උසුන් මුල් ලැත්තා වූ තාල වස්තුවක් මෙන් කරන ලද්දා වූ අනුඅභාවයේ සම්පූර්ණයෙන්ම නැවත හට ගැනීමේ අනුඅභාවයේ කරන ලද්දා වූ මත්තේ නූපදනා වූ පියවියත්තා වූ ආය අලුතෙන් උපදින්නේ නැහැ. එසේයින් මෙයින් සමන්වාගත මහණ මේ ඒ උත්තම ත්‍යාගාදිෂ්ඨානයේ සමන්විත වේ. අනර අදිෂ්ඨාන කියවනේ ත්‍යාගාදිෂ්ඨානයේ කියන එකේ තේරුම සම්පූර්ණයෙන්ම දුන්නා. මොනවා සම්පූර්ණයෙන් දුන්නා? උපදිස්සංඛ්‍යාත ක්ලේශ ධර්මයන් සාමුලියම දුරු කරලා දැම්මා. දුන්නා කියනකොට කෙනෙක් කාටවත් යමක් දුන්නා නෙමෙයි. උපදිස්සංඛ්‍යාත ක්ලේශ ධර්මයන් එක්කනේ යගේ ගවේෂණ එකතුවක් තිබුණේ. ඒ සියලුම උපදිස්සංඛ්‍යාත ක්ලේශ ධර්මයන් අතහැරලා දැම්මා. කියන එකට කියන්නේ ත්‍යාගාදිෂ්ඨානය. ඒක කියන්නේ මොකද්ද? ත්‍යාගාදිෂ්ඨාන. මහණේ මේ යම් සියලු උපදීන්ගේ දුවලීමක් ඇද්ද? එල උත්තම වූ ආර්ය ත්‍යාගයයි. මහණ මේ සියලු උපදීන්ගේ දුවලීමක් ඇද්ද? එල උත්තම වූ ආර්ය ත්‍යාගය වෙයි.
පෙර පුතජන වූ අවිද්‍යාවේ යුත් අවිද්‍යාවෙන් ඡන්දයක් බලවත් රාගයක් වේද ඔහුට ඒ රාගය ප්‍රහීන වේ. ඒතර අවිද්‍යාව සහ ඒ වගේම අවිද්‍යාව කියේ දැඩි ලෝභයේ රාගය ආදී දේවල් සම්පූර්ණ ප්‍රහීන වෙලා යනවා. උසුල් මුල්ලක්කේ තාල වස්තුවක් වෙන් කරන ලද්දේ. ඒකට තල් ගහක් සම්පූර්ණයෙන් ගලවලා ඉති කෙරුවා ගලවලා අයින් වුණා වගේ. අනුභවය කරන ලද්දේ මත්ෙහි නූපදන පිළිවි ඇත්තේ වෙයි. පෙර අවිද්‍යාවෙන් යුක්ත ඔහුට සාතේක්ම ව්‍යාපාද අගහතේක්ම ව්‍යාපාදයක සම්ප්‍රදෝෂයක්ම වේද ඔහුට ඒ සම්ප්‍රදෝෂය ප්‍රහීන වෙයි. ඒ කියන්නේ පටිඝානුසය සහිත අගහත අර දැඩිව පවත්වන්නා වූ සිතේ තරහ ඊගාට ව්‍යාපාද ගතිය සම්ප්‍රදෝෂය ආදී වශයෙන් අවිද්‍යාන පටිඝානුසය තුලින් නැගිනා වූ ඒ සියලුම තරහින් තියෙන කාරණා උසුන් මුල් ඇත්තා වූ තාලවස්තුවක් වෙන අයින් කරලා දානවා. ඒ කියන්නේ අර මොකද අයින් වෙලා යනවා. කල්ගහක් ඊගාට පෙර පෘථග්ජන කාලයේ අවිද්‍යාවෙන් යුක්ත ඔහුටම අවිද්‍යාවෙන් සම්මෝහයෙන් සම්ප්‍රදෝෂයෙන් වේද ඔහුට ඒ සම්මෝහ සම්ප්‍රදෝෂයේ ප්‍රහීන වෙයි. ඒ කියන්නේ අවිද්‍යාව අනුසය නිසා. ඒකත් උසුන් පහි පාලවස්තුවක් දෙකන ලදී අනභාවය කරන ලදී මත්ෙහි රූපකන ස්වභාවයට ඇත්තේ. එයින් මේ උපසමයෙන් සමන්විත වූ. ඒ කියන්නේ කෙනෙක් ධර්ම උපසමනය කරලා දාන, දුරු කරලා දාන සමන්විත වූ මහන ඒ උත්තම උපසමාදිෂ්ඨානයෙන් සමන්වාගත වෙයි. අර අදිෂ්ඨානයේදී එක සත්‍යාදිෂ්ඨේ ත්‍යාගාදිෂ්ඨානය උපසමාදිෂ්ඨානය කියන එක සිද්ධ වෙනවා. මහාන තෙල උත්තම වූ ආර්ය උපසමය වෙයි. යම් රාග දේශ මොහයන්ගේ උපසමයක් ඇද්ද එය වෙයි. විදර්ශනා ප්‍රඥාවේ උපමා වන්නේ වාක් ශක්තිය රක්මේය. එතකොට වචනේ ශක්තිය කියන ආර්ය පූස්නිම් භාවය කියන එක. ක්ලේශ ත්‍යාගයේ වඩන්නේය. කෙලෙස් සහ මුලින්ම දුරු වීම අර ත්‍යාග අදිෂ්ඨානය කිය ඒකට. ඒ වගේම ඒ නිර්වාණ සාන්තියම හික්මින උපසමය ඇති වෙන්නේ මෙසේ කියන ලද ද තෙල බස් මේ සඳහා කියන ලදී. යම් අදිෂ්ඨානික පිහිටියාවට උත්සන්න වූ මඤ්ඤණාව නොපවතිද්ද. එතකොට උත්සන්න වූ තෘෂ්ණා සහගත මඤ්ඤණාව නැද්ද? උත්සන්න වූ මඤ්ඤණාව නොපවතී කල්හි සීනාශ්‍රව මුනිතම උපසාන්තයයි කියනු ලැබේ. එතකොට මඤ්ඤණාව සම්පූර්ණයෙන් දුරු වෙලා තෘෂ්ණාව දුරු වෙච්චි. යන තෙලබස් කුමක් සඳහා දේශනා කළද? මහන මම නිට්ටය වෙමි. යන තෙල දෘෂ්ටි සංකල්පණයක් ඒක දෘෂ්ටි සංකල්පණය. මම ඉන්නවා කියන එක. දෘෂ්ටි සංකල්ප මේ මම වෙමි. යන තෙල තණ්හා මාඤ්ඤණයක. ඒක තණ්හා මාඤ්ඤණය. ඒකට අභාවයේ වෙමි. තෙල දෘෂ්ටි සංකල්පණයක. අනාගතෙහි නොවෙමි. යන තෙල දෘෂ්ටි සංකල්ප රූපවත් වෙමි. තෙල දෘෂ්ටි සංකල්පණයක. අරූපවත් වෙමි. තෙල දෘෂ්ටි සංකල්පණයක. සංඥාවත් වෙමි. තෙල දෘෂ්ටි සංකල්පණයක. අසඤ්ඤ වෙමි. තෙල දෘෂ්ටි සංකල්පණයක. නේව සංඥා න සංඥා වෙමි. යන තෙල දෘෂ්ටි සංකල්ප බලන නේව සංඥා කියන දෘෂ්ටි සංකල්පණය. මහාන මඤ්ඤිතේ රෝගයක ඔන්න දැන් මෙතන තමයි මඤ්ඤිතේ රෝගයක් කියන සාමාන්‍යයෙන් රෝගයක් කියලා කියන්නේ ශරීරයේ රෝගයක් ගඩුවක් ආදී වශයෙන් මෙතන මඤ්ඤිතේ ශරීරය හට ගන්නට හේතු වෙන්නේ මඤ්ඤිතේනේ. ඒ කියන්නේ මනෝමය මේ කුෂ්ණා සහගත මඤ්ඤිතේ. මහාන මඤ්ඤිතේ රෝගයක මඤ්ඤිතේ ගණ්ඩයක මඤ්ඤිතේ සෛල්‍යයක මඤ්ඤිතේ මහාන මඤ්ඤිතයන්ගේම ඉක්මවාලීමෙන් සීනාශ්‍රව මුනි සාන්තයයි කියනකොට තවද මහාන සීනාශ්‍රව මුනි චෝක වූයේද නූපදී නොදිරයි නොමියයි කෙලසුන් විසින් අපෝප්‍ය වේ නොවේසේ මහාන යම් කරුණකදී උපදිනේද ඒ කරුණ ඔහුට නැත නූපදිනේ දිරන්නේද නොදිරණුවේ කිම යන්නේද නොමියන්නේ කිම කෙලසුන් කෝප්‍ය වේද අපෝප්‍ය අනුවේ කුමක් හේයින් වෙහෙසෙද්ද මේ යම් අදිෂ්ඨානයක පිහිටියා වූත උත්සන්න වූ තෘෂ්ණාති මඤ්ඤණය නොපවතිද්ද උත්සන්න වූ මඤ්ඤණා නොපවතින කල්හි ඊනාසව මුනිතමේ උපසාන්තයයි කියනු ලැබී යයි මෙසේ කියන ලද්ද මේ තෙල කරුණ සඳහා කියන ලද්ද මහාන තෙපි මා විසින් සැකවින් ප්‍රකාශ කළ මේ සද්දාතු විභංගය දරව සද්දාතු විභංගය දරන්න කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. එසඳ පුක්ෂිතාති කුලපුත් මාගේ සාතුරුන් වහන්සේ වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ වැඩිසේක. උනස්තෙන් නැගී සූර එකත්පතකට භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල විසින් වැටි පිට වැදහෙව භාග්‍යවතුන් වහන්සේට
පෙර සැලකලේ ස්වාමීනි වරද මා මඩගත බාලභාවයේ සැටියෙනි මූඩභාවයේ සැටියෙකි අතුල්‍යභාවයේ සැටියෙකි මම භාග්‍යවතුන් වහන්සේට ආයුෂවාදයෙන් විනය යුතු නොකොට සිටියම් එහෙයි මහාන්ත භාග්‍යවතුන් වහන්සේ මාගේ වරද විසින් පිළිගන්නාසේක ආයති සංවරයේ පිණිසයි. උදේට මහාන බාලයෙකු බැඩ ගන්නා හේයින් මෝඩයෙකු බැඩ ගන්නා හේයින් අදක්ෂයෙකු බැඩ ගන්නා හේයින් ඒකාන්තයෙන් වරදහා මැඩගෙන යම් මේකින් තෝමා ආවුෂෝවාදයෙන් විනය යුතු කොට සිටුවේහිද එහෙයිදි මහාන යම් මේකින් තෝ වරද විසින් දැක ධර්මානුකූල කොට ප්‍රතික්‍රියා කෙරෙහිද අපි තාගේ ඒ ක්‍රියා පිළිගනුම් මහාන යමෙක් වරද විසින් දැක ධර්මයෙන් නොයික්න පිළියම් කෙරේද ආයති සංවරයට පැමිණේද කියලා ආර්ය විනයෙහි වෘද්ධියට පැමිණේවි. වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේ සම්මීපේ උපසම්පදාව ලබන්න. මහාන තාගේ පාසියුරු සම්පූර්ණ ඇද්ද? වහන්සේ මාගේ පාසියුරු පරිපූර්ණ නොවේ. මහාන තථාගතවරු නොපිරිපුන් තථා පාසියුරු යතිය උපසපන් නොකරති. ඉස්තද පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේගේ වාසියෙන් සතුටු පිළිගෙන අනුමෝදන්න උනස්සින්නගේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ රදගුණ කොට පාත්‍ර සීවර පරිශ්‍රණයට බැසගත්තිය. කියන්නේ වගේම ගියා. ඉක්බිති පාසියුරු පිරිතේමේ කරන පුක්කුසාති කුල පුත්‍රට බ්‍රහන්ත වූ දිවි දෙනක් දිවියතුර කළා. ඒ කියන්නේ එළදෙනක් මේ ඇන්න. ඉතඳ බොහෝ භික්ෂු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය භාග්‍යවතුන් වහන්සේ සක්මසා වෙද එකස්පසක උන්නේ මේ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සරකලය වහන්ස කුසාති නම් යම් කුලපොත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංස්කෘත අවවාදන ලදද ඒ කාලක්‍රියා කලේ ඔහුගේ ගති කවර පරලෝ කවර ඔය ගතිය කොයි පරලෝ කියන්නේ මහණෙනි කුසාති අභිතිතේ ධර්මානුධර්ම අවබෝධය කලේ ධර්ම ධර්ම හේතුයෙන් මා නොපෙලි මහණෙනි පුක්කුසාති කුලපුත් පස්වදාරුම් උරම්භාගීය සංයෝජන ක්ෂය කිරීමෙන් ඕපපාතිකව ඒ බඹලවෙන් වටලා වයින්සුළු එහිම පිරිදිවියේ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ තිල වදාළසේක සතුසිතත්තා වේ භික්ෂු භාග්‍යවතුන් වහන්සේ වාසිතිය අභිනන්දනය කළා. ඔක තමයි සූත්‍ර දේශනා අවසාන කොටස. එතකොට දැන් මේකට අර හතරම ආයිති වෙලා තියෙන අර කියාපු අර හතරවෙනි කොටස. මොකද්ද හතරවෙනි කොටස කිව්වේ? කාර හතරක් ගැන කිව්වේ? අදිෂ්ඨාන. ඒකේ අදාළයි. මේ සූත්‍රයේ හරිය ඔබලා තව ටිකක් බලන්න. කියවලා කියවන්න. හොඳයි ධර්ම ශ්‍රවණය කරගත්තා වූ කුසල උතුම් ආර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින්වත් හැම කෙනෙකුටම හේතු වේවා වාසනාව වේවා. අපි ඉදිරියට ප්‍රායෝගිකව භාවනාමය වශයෙන් මේ ධර්මයේ වඩා ගැඹුරින් ප්‍රගුණ කරලා වඩා සනසිල්ල උදා කරගන්නට උතුම් නිවන සාක්ෂාත් කරගන්නට ධෛර්ය ශක්තිය වාසනාව ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම ලැබේවා කියලා මම හෘදයාගෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. වහන්සේටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. වහන්සේට නිදුක් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හාමුදුරනේ.